නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු. පින්වත්නි, අපි බුදුරජාණන් වහන්සේව සරණ ගියා. එතකොට මේ සරණ ගිය බුදුරජාණන් වහන්සේ ගැන අපිට හරි අවබෝධයක් නොතිබුණොත්, ඒ කියන්නේ උන්වහන්සේ කෙරෙහි අපේ කරුණු සහිත වූ පැහැදීමක් නොතිබුණොත්, අපේ ජීවිතේ අපිට අඩුපාඩු සිදු වෙච්ච වෙලාවට ඒ අඩුපාඩු වලින් Tamanටම නැගිටින්න හැකියාවක් ඇති වෙන්නේ නැහැ. එතකොට අපේ වචනයෙන් වෙන වැරදීමකට වචනයෙන් අපිට වරදින්න බැරිද? සිතෙන් අකුසල් හට ගන්න බැරිද? කයෙන් උනත් අකුසල් හට ගන්න බැරිද? ඒ බඳු අවස්ථාවක අපිට මඟ පෙන්වන්නේ ඒ බුදුරජාණන් වහන්සේ අවබෝධයෙන්ම දේශනා කරපු ධර්මයයි. එතකොට මේ උන්වහන්සේගේ අවබෝධය මොන වගේ පැතිවලට විහිදිච්ච එකක්ද, මොන වගේ එකක්ද කියලා අපිට තේරුම් අරගෙන සිටීම අපිට බොහොම උපකාරී වෙන එකක්. මොකද උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වුණාම, ඒ කියන්නේ උන්වහන්සේ ගුරු උපදේශ නැතුව, බාහිර කෙනෙකුගේ උදව්වක් උපකාරයක් සහායක් නැතුව තමන්ගේ හිතේ තියෙන සියලුම අකුසල් ප්‍රහාණය වෙලා යන ආකාරයට ආර්ය අෂ්ටාංගික මාර්ගය දියුණු කරගත්තා කියලා කියන්නේ මේ ලෝකෙ සිද්ධ වෙච්ච ඊටාම පුදුම සාගත දෙයක්. දැන් අපි ගම්මු, දැන් අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කුමක්ද කියලා අහුවාම දැන් අපි කියනවා සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා. නමුත් ඒ කිසිම දෙයක් දන්නේ නැති කෙනෙක්, ඒක අහපු නැති කෙනෙක්, පොතක්වත් නැතුව, කියලා දෙන්න කෙනෙකුත් නැතුව, හිතෙන්ම ගලප මේවා කොටස් හටකට බෙදාගෙන මේක තමයි සම්මා දිට්ඨිය, මේක තමයි සම්මා සංකල්පේ, මේක තමයි සම්මා වාචා, මේ තමයි සම්මා කම්මන්ත කියලා මේවා කොටස් වලට බෙදාගෙන ඒවා පුරුදු කරන්න තනියම මේක කරන්න පුළුවන්, හිතන්න පුළුවන් දෙයක්ද? බාහිර කෙනෙකුට හිතන්න බැරි එකක්. මේක ලෝකෙ හිතන්න පුළුවන් නම් තනියම ඊට කලිනුත් කවුරු හරි තනියම කරගන්න පුළුවන් වෙන්න ඕනි කාටවත්. එහෙම මේ යුගයේ කවුරුවත්ම හිටියේ නැහැ. එතකොට බුද්ධ කාලේ දැන් බුදුරජාන් වහන්සේ සම්මා සම්බුදුයි කියලා ජනයා මැදට ඇවිල්ලා ප්‍රකාශ කළානේ. උන්වහන්සේ දේශනා කළා උන්වහන්සේ සම්බුදුයි. ගුරු උපදේශ රහිතව අවබෝධ කළේ කියලා. ඒ කාලෙම තවත් හිටිය පිරිසක් සම්බුදුයි කියාගත්තු. ඒ කවුද? නිගණ්ඨනාථ පුත්‍ර. සංජය බෙල්ලට්ටි පුත්‍ර, අජිත කේස කම්බල, පකුද කච්චායන, මක්කලි ගෝසාල,
ඔව් මේ වගේ පිරිස් මේ ඒගොල්ලෝ තනියම කියාගෙන ගියා මොකද්ද? අපි සම්මා සම්බුද්දයි. ඉතින් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා එක්තරා අවස්ථාවක මට මතක සාරිපුත්යන් වහන්සේ වගේ අහන්නේ අනේ මහා චුන්ද රහතන් වහන්සේ අහන්නේ භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුදු නොවන අයත් මොකද මේ සම්මා සම්බුදුයි කියලා තමන් ගැන කියාගන්නේ ඇයි කියලා ඇහුවා. සම්මා සම්බුද්ධ නොවන අයත් සම්මා සම්බුදු කියලා කියාගන්නේ ඇයි කියලා ඇහුවා. දැන් සම්මා සම්බුද්ධ කියන වචනේ සමාජය තුල සම්මා සම්බුදු කෙනෙක් විග්‍රහ නොකරනද සාමාන්‍ය මිනිස්සුන්ට පුළුවන් ද සම්මා සම්බුදු කියන වචනේ තෝරගන්න? බෑ. එතකොට සම්මා සම්බුදු කියලා වචනේ විග්‍රහ කරාට පස්සේ තමයි අනිත් අය හඳුනාගන්නේ මේ තමයි සම්මා සම්බුද්ධ. එතකොට මේ විග්‍රහ කිරීම නිසා සම්මා සම්බුදු නොවන කෙනාව හඳුනගන්න පුළුවන්. සම්මා සම්බුදු කෙනෙක් සම්මා සම්බුද්ධත්වයේ විග්‍රහ කිරීම නිසා සම්මා සම්බුදු නොවන හඳුනගන්න පුළුවන්. ඒ වෙලේ චුන්ද මහරහතන් වහන්සේට බුදුරජාණන් වහන්සේ වදාරනවා චුන්දය මහතීකෝ චුන්ද අවිජ්ජා ධාතු. මේ අවිද්‍යාව නැමැති ස්වභාවය අති විශාලයි කියනවා. ඔන්න දීපු උත්තරේ. සම්මා සම්බුදුයි කියලා සම්මා සම්බුදු නැති අය කියන්නේ ඇයි කියලා ඇහුවා බුදුරජාණන් වහන්සේගෙන්. දැනුත් මේ ලෝකේ රහත් කිය ලෝකේ කියනවනේ එක එක්කෙනා. ඇයි එහෙම කියන්නේ කියලා ඇහුවා. ඇහුවම කිව්වා මේකට හේතුව කිව්වා අවිද්‍යාව. අවිද්‍යා ධාතුව අති විශාලයි කිව්වා. එතකොට උන්වහන්සේව හඳුන්වාගත් එක්තරා අවස්ථාවක අවිද්‍යාව නැමැති අණ්ඩකෝෂයෙන් අණ්ඩකෝෂය කියන්නේ මොකද්ද? බිජුවට. ඒ කිව්වේ බිත්තරේ. අවිද්‍යාව නැමැති බිත්තරේ පලාගෙන ඉස්සෙල්ලාම ආවා. ඒකේ බුදුරජාණන් වහන්සේ වික්ෂුන්ගෙන් අහනවා මහණෙනි බිත්තර ගොඩක් තියෙන එක තැනක. මේ බිත්තර සමූහයෙන් ඉස්සෙල්ලාම බිත්තර කටුව පලාගෙන යම් සතෙක් එළියට ආවොත් අර පිරිස අතර ඔහු වැඩිමල් නැද්ද? ඔහු ශ්‍රේෂ්ඨ නැද්ද? ඔහු ජේෂ්ඨ නැද්ද? ජේෂ්ඨයා. ශ්‍රේෂ්ඨ කෙනා වැඩිමලා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මම ලෝකේ ජේෂ්ඨ උනේ ශ්‍රේෂ්ඨ උනේ ඔතනින් කිව්වා. මොකද්ද ගුරු උපදේශයක් නැතුව තනියම අවිද්‍යාව සිඳ බිඳගෙන විද්‍යාව පහළ කරගත්තු එක. අවිද්‍යාව සිඳ බිඳගෙන විද්‍යාව පහළ කරගන්නවා කියලා කියන්නේ අතිශයින්ම විස්මයජනක දෙයක්. ඒ සාමාන්‍ය පරිසරය තුල විද්‍යාව පහළ කරන්න ඉඩක් නැහැ. ඇයි? මුලාවට එන දේවල්මයි කියන්නේ. මුලාවටපත් වෙන දේවල්ම නෙමෙයිද මේ ලෝකේ කියන්නේ. පේන්න තියෙන්නේ මුලාවටපත් වෙන දේවල්. අහන්න තියෙන්නේ මුලාවටපත් වෙන දේවල්. හැමතිස්සෙම මුලාවටපත් වෙන දේවල් තියෙන්නේ. එතකොට මේ මුලාවටපත් වෙනකොට මේ මුලාවට ඔන්න අපි ගත්තොත් සාමාන්‍ය උදාහරණයක් අපි කියමු තේරෙන්න. ඔන්න එක කාලයක් කිව්වා පොල් තෙල් කන්න එපා. ලෙඩ හැදෙනවා. කිව්වන් පස්සේ මුලා වුනේ නැද්ද මිනිස්සු? පොල් තෙල් කෑම නැවතුවා. දැන් කියනවා පොල් තෙල් හොඳයි. දැන් අපි පොල් තෙල් කන්න ගන්නවා. කාලයක් කිව්වා ෆ්ලෝරයිඩ් තියෙන දන්තාලෙපකින් මදින්න දත් වලට හරි හොඳයි. දැන් කියනවා ෆ්ලෝරයිඩ් නැති ඒවා මදින්න. දැන් මේ මුලාව නෙමෙයිද? ඒතකොට කන බොන දේවල් වලටත් මෙහෙම මුලාවක් නම් එක කාලෙක හොඳයි කියනවා ආයෙමත් ඒකම ගන්න එපා කියනවා. ඒකම නරකයි කියනවා. එතකොට මේ වගේ මුලාවටපත් වෙනවා නම් අපි හැම දෙයකින්ම අපිට මේ යථාර්ථය දකින්නවා කියන එක හිතන්න බැරි එකක්. මේකට තමයි මේ ගොඩාක් බුදුවරු ඒ කාලේ
ධර්ම මාර්ගේ පෙරම් පුරනවා කියන්නේ කැප වෙනවා කියන එක. නිකන් මේ වචනෙන් කියන එකක් නෙමෙයි. දැන් පෙරම් පුරනවා කියලා කියන්නේ කැප වෙනවා කියන එක. ඒ වෙනුවෙන්ම කැප වෙලා ගියපු අය. ඒ වෙනුවෙන් කැප වෙච්ච අය තමයි කාලයාගේ යෑමෙන් ඒ ධර්මයේ සඳහා ඒ මෝරලා ගියේ. එතකොට ඒක ගැන තවත් හොඳම මේ එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා කැපවීම ගැන. කියනවා මහණෙනි කිකිලියක් බිත්තර දානවා. බිත්තර දාලා ඔය කිකිලි බිත්තර රකින්නේ නැහැ. කිකිලි විනෝදෙන් ඉන්නව ඇවිද. නමුත් කිකිලිට අපේක්ෂාවක් තියෙනවා බිත්තර මෝරලා පැටව බිහි වේවා කියලා. කිකිලිගේ අපේක්ෂාව තිබ්බා කියලා පැටව බිහි වෙනවාද කියලා ඇහුවා. පැටව බිහි වෙන්නේ නැහැ. මොකද හේතුව? පැටව බිහි වෙන්න උවමනා ක්‍රමී බිත්තර දාලා විනෝදෙන් ඉන්න එක නෙමෙයි. මොකද්ද? ඒ දාපු බිත්තරේ රකින්න එක. තව කිකිලියක් ඉන්නවා මේ අදහෙට පැටව ලැබේවා කියන අදහසක් නැහැ. නමුත් ඒ කිකිලි මොකද්ද කරන්නේ? බිත්තරේ වෙලාවට රකින්නවා. බිත්තරේ රකින්නකොට බිත්තරේට අවශ්‍ය දේ ලැබෙනවා. ඒකේ තියෙනවා බිත්තරේට අවශ්‍යයි අර කිකිලිගේ උණුසුම. ඒ කිකිලිගේ උණුසුමත් එක්ක කිකිලිගේ ස්පර්ශයයි කිකිලිගේ ඇඟේ එන මේ කුකුල් ගඳයි. ওই ටික බිත්තරේට ලැබෙනකොට බිත්තරේ හිමින් මෝරනවා. මෝරන්න පැටියා එනවා. ඒතර මේකෙන් අපිට තේරෙන්නේ නැද්ද? මේ උපමාවලින්, මේ බුදුරජාණන් වහන්සේගේ උපමාවලින් තේරෙන්නේ නැද්ද? මේක ප්‍රාර්ථනාවකින් ලබන්න බෑ කියලා. ප්‍රාර්ථනාවකින් ඒ වගේ දෙයක් ලබන්න බෑ කියන එක අපිට තේරුම් ගන්න පුළුවන්. අපිට ප්‍රාර්ථනාවකින් වෙන දෙයක් ලබන්න පුළුවන්ද? ගහක ගෙඩියක්. ගහක ගෙඩියක් ලබන්න පුළුවන්ද ප්‍රාර්ථනාවකින්? බෑ. මලක්? බෑ. නිරෝගීකම? බෑ. ඇඳුමක් හොදන එක? බෑ. බතක් උයා ගන්න එක? ප්‍රාර්ථනාවකින් පුළුවන්ද? ලිපේ තිබ්බ බත් හාල් ටික හොදලා ලිප පහත්තු කරන්නේ නැතුව ප්‍රාර්ථනා කරනවා. බත පැසේවා. බත වෙලාවට ඉදීද? නෑ. බත ඉදව ගන්න කැමති කෙනා මොකද්ද කරන්නේ? ඒ බත ඉදෙන්න උවමනා දේවල් ටික එයා නිස්සද්දව කරන්න ඕනේ. රටටම අඬ බෙර ගහලා ඔන්න බලන්න මං අද බතක් උයනවා. කියලා අලුත් මුට්ටියකුත් ගෙනල්ලා ලිපත් හදලා හාලුත් ගරලා තියලා හැමෝටම කී විනෝදෙන් ඉන්නවා. දැන් බත ඉදෙයි මං ඔක්කොම ලෑස්ති කරලා තියෙනවා. හැබැයි ගින්දර දැම්මේ නැහැ. බත ඉදෙයිද? ආන්නේ වගේ අපිට කවදාවත් මේ ಗುಣධර්ම කියන ඒවා කටින් කෑ ගහලා ගන්න බෑ. ඒවා ගන්න දැන් බලන්න බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ මොන විදියටද කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. උන්වහන්සේට ලැබුණා දැන් උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා උන්වහන්සේ ධර්මයේ දේශනා කරන්න ඉස්සෙල්ලාම පසුබට වුණානේ. ඔබ දන්නා උන්වහන්සේ පසුබට වුණා ධර්ම දේශනා කිරීම. පසුබට වෙන්න හේතුව මොකෝ? උන්වහන්සේ රාජායතනයේ අජපාල නුගරක ළඟට ඇවිල්ලා එතනින් තමයි උන්වහන්සේ කල්පනා කළේ මේ මම මේ අවබෝධ කරගත්තු ධර්මයේ බොහොම සියුම් ගැඹුරුයි. නමුත් මේ ධර්මයේ මේ තෘෂ්ණාවේ බැසගත්තු තෘෂ්ණාවෙන්ම සතුටු වෙ ඉන්න මේ මිනිසුන්ට මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් වේවිද? මම මේ ධර්මයේ කියන්න ගියොත් මට වෙහෙසක් වේවිද? මිනිස්සු අවබෝධ කරගන්න එකක් නැද්ද? එතකොට මේ ලෝකේ මනුස්ස ලෝකේ මේක දන්නේ නැති වුණාට බලාගෙන හිටිය වෙන ලෝකික. ඒ කොහේද? ඔව් දෙවියන් බඹුන් බලාගෙන හිටියා. මේ බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා ඒ සම්බුද්ධත්වයට පත් වෙන එකත් උන්වහන්සේලා ඔක්කොම දැන් මිනිස් ලෝකෙ මිනිස්සු දන්නේ. මේ බුදු කෙනෙක් පහළ වුණා කියලා මිනිස්සු දන්නේ. ඒතර ඒක දන්නේ දෙවියෝ දන්නවා, බ්‍රහ්ම රාජයෝ දන්නවා. නමුත් ඒගොල්ලෝ දැන් බලාපොරොත්තුෙන් ඉන්නවා
ධර්ම දේශනා කරනකම්. නමුත් උන්වහන්සේ සූදානම් නැහැ. එතකොට සහම්පති බ්‍රහ්මරාජයා පෙර ආත්මේ භික්ෂුවක්. කලින් බුද්ධ ශාසනයේ සහක කියන භික්ෂුව. සහක කියන අනාගාමී භික්ෂුව තමයි බඹලව උපන්නේ සහම්පති බ්‍රහ්මරාජයා වෙලා. දේශනාවේ තියෙනවා. ඒතර මේක නොදන්නා හිතන මේක Hindu සංකල්පයක් රින්ගුවා කියලා. මේ බ්‍රහ්මරාජී සම්බන්ධ කළා. අහපු නැති අය ධර්මයේ හොඳට කියවපු නැති අය භාගයට කියවපු අය හිතන්න පුළුවන් මේ මොකටද මේ ධර්ම දේශනා කරන මේ බ්‍රහ්මීක් මැදිහත් කරගත්තේ මේකට කියලා. නෑ සහක කියන භික්ෂුවේ සහම්පති කියලා උපන්නේ. ඉතින් සහම්පති බ්‍රහ්මරාජය ඇවිල්ලා කියනවා අනේ මේ ලෝකේ නැසී ආවේ. ලෝකේ වෙනසී ආවේ. ඇයි බුදුරජාණන් වහන්සේට මේ ධර්ම දේශනා කරන්න හිත නැමෙන්නේ කියලා සාම්පති බ්‍රහ්මරාජය ඇවිදින් ආරාධනා කරනවා. ආරාධනා කළා කියනවා අනේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ මගධ ජනපදයේ අපිරිසිදු කෙලෙස් සහිත අය තමයි මෙතෙක්කල් ධර්මයේ කිව්වේ. ඒ නිසා බෝහන්සේ මේ ප්‍රඥාවෙන් කළ ප්‍රාසාදයට නැගලා මේ දුක්ඛිත ලෝක සත්වයා දෙස බලන්න. ශෝක නැති මොනිදානනි මේ ශෝකී ප්‍රජාව දෙස බලන්න. ණය නැත්තානෙනි ගල්කරුවානෙනි මහ වීරයානෙනි නැගී සිටින මැනව. මේ ලෝකයාට ධර්මයේ දේශනා කිරීම පිණිස හැසිරෙනු මැනව. මේ ලෝකයේ ධර්මය අවබෝධ කරන්නෝ පහළවන්නාහුය කියලා කිව්වා. ඉතින් බුදුරජාන් වහන්සේ එහෙම බැලුවා. ඒකට උන්වහන්සේට මේ ධර්මය ඒ බල්ලා උන්වහන්සේ තීරණය කළා දැන් ධර්මයේ දේශනා කරන්න ඕනේ කියලා විස්තර තියෙනවා. ඊට පස්සේ උන්වහන්සේ ධර්මයේ දේශනා කරන්න පෙළඹුණා. ඒ දේශනා කරන්න උන්වහන්සේ පෙළඹෙද්දී සම්බුද්ධත්වයට පත් වෙලා ලැබිච්ච බල 10ක් තමයි උන්වහන්සේ ධර්ම දේශනාවේදී පාදක වුණේ. ඒ බල 10ට කියනවා දස බල. ඒ බල 10න් යුක්ත නිසා කියනවා දස බල ධාරී කියලා. ඊළඟට උන්වහන්සේට තිබුණා ඒ බල 10යි විසරද ඥාන 4යි. එතකොට මම අද ඔබට ඒ බල 10ත් අයි ඉඩ ලැබෙන විදිහට මම කියා දෙන්න බලාපොරොත්තු වෙනවා. උන්වහන්සේ මේ දස බල ගැන විස්තර කරන්න හේතු උනේ මහා සිංහනාද සූත්‍රයේ පෙන්වා දෙනවා. උන්වහන්සේ ළඟ පැවිදි වුණා මේ ලිච්ඡවි කුමාරයෙක්. ලිච්ඡවිලා හිටියේ විශාල ජනපදේ හිටපු ලිච්ඡවි කුමාරයෙක් පැවිදි වුණා. එයාගේ නම සුනක්ඛත්. පැවිදිලා උන්වහන්සේට උපස්ථානත් කළා. උන්වහන්සේ පිටිපස්සෙනුත් ගියා. ළඟත් හිටියා. නමුත් උන්වහන්සේගේ සම්බුද්ධත්වයේ ගැන පැහැදුනේ නෑ. එතකොට පේනවද දැන් බුදුරජාණන් වහන්සේ මහා පුරුෂ ලක්ෂණ 32කින් හිටියා. ඒකද මේ මහා පුරුෂ ලක්ෂණ 32 දිහා බලලා සමහරු පැහැදුනේ. ඒ කියන්නේ දැන් සමහර මේ ඔය දැන් බාවරී වගේ බ්‍රාහ්මණවරු ඒ සම්බුද්ධ කියන වචනේ ඇහෙනකොට එයාගේ ශිෂ්‍ය 16 දෙනාට අවජිත මානවක ඇතුළු ශිෂ්‍ය 16 දෙනාට කිව්වා ඔබගේ යන්න ගිහිල්ලා ඒ සම්බුදු රජාණන් වහන්සේ බැහැ දකින්න කිව්වා. එතකොට බාවරිගෙන් අහනවා හරි අපිට යන්න පුළුවන්. අපිට මේ තුමා මුණ ගැහෙන්න පුළුවන්. නමුත් අපි කොහොමද දන්නේ සම්බුද්ධයි කියලා? එතකොට දේශනා කළා සම්බුදු රජාණන් වහන්සේ නමකට තියෙනවා ශාරීරිකව දකින්න පුළුවන් අංග ලක්ෂණ 32ක්. මහා පුරුෂ ලක්ෂණ 32ක් තියෙනවා. මේ මහා පුරුෂ ලක්ෂණ 32 දිහා බලලා හිත පහදව ගන්න. ඊට පස්සේ ඔබ හිතෙන් අහන්න ප්‍රශ්නේ උන්වහන්සේ කටින් උත්තර දෙයි කිව්වා. ඒ විදිහට තමයි සමහරු පැහැදුනේ. ඉතින් මහා පුරුෂ ලක්ෂණ 32කින් යුක්ත ශාස්ත්‍රුන් වහන්සේ ළඟ මහාන වෙලා ඉන්නවා සුනක්කත්. පැහැදුනේ නැහැ.
ඒ වගේම බුදුරජාණන් වහන්සේට විශේෂ අවබෝධයක් තියෙනවා කියලා පැහැදුනෙත් නෑ. එයා කියන්න ගත්ත පිරිස මැද්ද ගිහිල්ලා මම එතන මහානලා හිටියේ කෙනෙක්. මම ශ්‍රමණ ගෞතමයන් ළඟ පැවිදි වෙලා හිටියේ. මම ශ්‍රමණ ගෞතමයන් ළඟින් ඇසුරු කළා. මම පස්සෙන් ගියා. නත්ති සමනස්ස ගෝතමස්ස උත්තරේ මනුස්ස ධම්මා ආලෝඥාරිය ඥාන දර්ශන විශේෂෝ. ශ්‍රමණ ගෞතමයන්ට උතුරු මිනිස් ධමයක් විශේෂ ඥාන දර්ශනයක් මොකවත් නෑ. මේ කවුද කියන්නේ? ළඟ හිටපු එක්කිනා. තක්ක පරියාවතං සමනෝ ගෝතමෝ ධම්මං දේශේති විමංශානුචරිතං සයම් පටිභාණං. ශ්‍රමණ ගෞතමයන් වහන්සේට තියෙන්නේ තර්කණ හැකියාව. ප්‍රතිභාණය විමර්ශනේ ඒකෙන් තමයි වේ කියන්නේ. ඊට පස්සේ කියනවා යස්ස චක්වාස්ස අත්ථාය ධම්මෝ දේශිතෝ සෝ නීයාති තක්කරස සම්මා දුක්ඛක්ඛයාති. කියනවා හැබැයි ඒ ධර්මයේ යම් අර්ථයක් පිණිස දේශනා කරනවාද ඒ ධර්මයේ පුරුදු කරන එක්කෙනාට ඒක ලැබෙනවා කියලා කිව්වා. මෙහෙම කියාගෙන ගියා. දැන් මේක සාරිපුත්යන් වහන්සේටත් ආරංචි වුණා. මේ යෝධයා මේක කියන හැමතැනම ගිහින්. එතකොට බුදුරජාණන් වහන්සේ සෑහෙන්න මහන්සි ගත්තා ඔය සුනක්කත්ගේ ඔය අදහස නැති කරන්න, දුරු කිරීමට. දීඝනිකායේ බලන්න ඔබ පාථික සූත්‍රයේ ඒකේ බොහොම ලස්සනට විස්තර කරනවා. ඒක අපේ පරිවර්තනයේ තියෙනවා. බොහොම ලස්සනට විස්තර කරනවා මේ සුනක්කත්ගේ මේ දෘෂ්ටි නැති කරන්න ගන්න මහන්සිය. නමුත් මේ අවාසනාවන්ත පුද්ගලයාට ඒක කරගන්න බැරුව ගියා. ඒ කියන්නේ එතකොට අපිට පේනවා එකල මහා පින්වන්තව හිටපු පරිසරයේ තුලත් පැවිදි වෙලා දෙතිස් මහා පුරුෂ ලක්ෂණ දරා වැඩ සිටියේ බුදුරජුන් ළඟ ඉඳලත් ඒ ධර්මය අහලත් උන්වහන්සේ ප්‍රාතිහාර්ය පෙන්නලත් හිත පැහැදුන්නේ. එහෙනම් අපිට මේ කාලේ සියල්ලෝම හිත පහදිනවා කියන එක බලාපොරොත්තු වෙන්න බෑ. නමුත් හිත පැහැදුනොත් කෙනෙකුගේ ඒ පැහැදීමේ ප්‍රතිඵලය ලබන්නේ බාහිර කෙනෙක් නෙමෙයි. තමා. ඒ තමන් මේ බුදුරජාණන් වහන්සේ දැන් පිරිනොම් පාලා. උන්වහන්සේ දැන් බලාගෙන ඉන්නවද අපි සරණ ගියාද, සරණ කඩා ගන්නවද, සරණ බිඳ ගන්නවද? මොකද උන්වහන්සේ පිරිනොම් පාලා ඒ ආමානිවන් පුරේ ඉඳලා බලන් ඉන්නවද අපි දිහා? නෑ. එහෙනම් පැහැදුනොත් වාසියේ තියෙන්නේ කාටද? තමාට. ඉතින් සාරිපුත්යන් වහන්සේ බුදුරජාන් වහන්සේට ගිහින් කියා හිටියා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ සුනක්කත් ලිච්ඡවි පුත්‍රයා මෙන්න මෙහෙම කතාවක් කියාගෙන යනවා කියලා කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මේ සාරිපුත්තය ওই සුනක්කත් ක්‍රෝධ සහිත පුද්ගලෙක් කිව්වා. ක්‍රෝධ කරන කෙනෙක් කිව්වා. හිස් පුද්ගලෙක් කිව්වා. ඒතර ධර්මය අවබෝධ කරගන්න තියෙන බාධාවක් ඔන්න එතන කියුණා. මොකද්ද? ක්‍රෝධ සිත් ඇති බව. ඒ කියන්නේ සිත ගැටිච්ච ගමන් ඇතම් කෙනෙක් සම්පූර්ණ ධර්මයට අතාරිනවා. ධර්ම ඉගෙනිල්ලත් අතාරිනවා. ධර්ම ශ්‍රවණයත් අතාරිනවා. බුදුරජාන් වහන්සේ අතාරිනවා. අදත් ක්‍රෝධ සිත් ඇති එක්කෙනාට ඒක වෙනවා. එහෙනම් තමන් තුළ ක්‍රෝධ සිතක් ඇති බව මේ ධර්මයේ හැසිරෙන්න තියෙන විශාල බාධාවක් කියලා හඳුනගන්න. මුද සමහර විට ක්‍රෝධ සිතක් ඇති එක්කෙනා වෙන සම්හිත සංසිඳව ගන්න අදහස වෙන දේවල් වලින් එන්න පුළුවන්. නමුත් එයාට අර සිතේ පැහැදීම ඇති කරගන්න උදව්වක් නැහැ. ඊට පස්සේ කියනවා මේ සාරිපුත්තේ ක්‍රෝධ සහිත සිතකින්මයි ඔය කතාව කියන්නේ මට නිඳා කරන්න කියනවා. බුදුරජාන් වහන්සේට නිඳා කරන දවසේ මේ කතාව කියන්නේ කියනවා. සාරිපුත්ත බලන්න මේ හිස් පුද්ගලයා නිඳා කරන අදහසින් කියලා වර්ණනාවක් කරනවා කියන උතන. මොකක්ද ඒ වර්ණනාව? යම් අර්ථයක් පිණිස ධර්මයේ දේශනා කරනවාද ඒ ධර්මයේ පුරුදු කරන එක්කිනාට ඒ අර්ථය ලැබෙනවා. ඊට පස්සේ සාරිපුත්තයන් වහන්සේට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා
අයම්පිහි නාම සාරිපුත්ත සුනක්කත් මොග්ග පුරිසස්ස මයි ධම්මන් වයෝ නභවිෂති. සාරිපුත්‍රය මේ සුනක්කත් හිස් පුද්ගලයාට මගේ ධර්ම ස්වභාවය වැටහුනේ නැහැ කියනවා. ඒතර බුදුරජාන් වහන්සේගේ ධර්ම ස්වභාවය මොකද්ද? ඉතිවිසෝ භගවා අරහං. මෙසේ භාග්‍යවතුන් වහන්සේ අරහං සම්මා සම්බුද්ධෝ. ඒ කිව්වේ සම්මා සම්බුද්ධයි. විද්‍යාචරණ සම්පන්න විද්‍යා අෂ්ට විද්‍යා ඒ චරණ ධර්මයෙන් යුක්තයි. සුගතෝ ලෝකවිදු අනුත්තර පුරිස ධම්ම සාරති සත්තා දේව මනුසාන බුද්ධෝ භගවා. මේ ගුණයන්ගෙන් යුක්තයි. එතකොට අපි ඉස්සල්ලාම මේ අප සරණ ගිය බුදුරජාණන් වහන්සේ මේ ගුණ නමෙන් යුක්තයි කියලා අපි හිත පහදවා ගන්න ඕනේ. මේක චක්‍රයක් වගේ එකක් නෙමෙයි. චක්‍රය කොහොමද අපි කියන්නේ? දෙවරක් එක 2යි. දෙවරක් 2 4යි. දෙවරක් 3 6යි. එහෙමනේ කියාගෙන යන්නේ. ඒ වගේ එකක් නෙමෙයි මේක. මේක කරුණු මෙනෙහි කරලා කරුණු තේරුම් අරන් කරුණු සලකලා තමයි මේ ಗುಣ තේරුම් ගන්නෙ. එහෙම තේරුම් ගැනීම තුළ තමයි අපේ හිතේ පැහැදීම ඇති වෙන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් හිත බය වුණාම ඉදිවිසු භගවාරහං කියලා එහෙම කියනවා තමයි. නමුත් ඒකෙන් අපිට රැකවරණයක් තියෙනවා. නැත්තේ නෑ. නමුත් අපිට අකුසල් දුරු කරන්න නම් කුසල් වඩන්න නම් අපේ හිතේ අපේ සිත කය වචනේ ඍජු කර ගන්න නම් මොකද අපේ හිතේ සිත කය වචනේ ස්වභාවය ඍජු වෙන ගතියද වක්‍ර වෙන ගතියද? වක්‍ර වෙන ගතියක් මේ හිත කය වචනේ තියෙනවා. මේ හිත කය වචනේ ඍජු කරගන්න එක තමයි මේ ධර්මයෙන් කරන්නේ. ඒතකොට හිත කය වචනේ ඍජු වෙන්න නම් එයාට තියෙන්න ඕනේ මේ අර ලාභ පාඩු දෙකම සමසේ පිළිගන්න හැකියාවක්. එහෙම නැතුව සිත කය වචනේ ඍජු වෙන්නේ නැහැ. ඒ සමහරට ලාභේ උදිසා වංචනික වෙනවනේ මනුස්සයා. ලාභේ උදිසා වැරදි පිළිපිලි සද්ද නැතු ඉන්නවනේ. එහෙම වෙන්නේ නැද්ද? වෙනවනේ. සිත කය වචනේ ඍජු කරගන්න මේ ධර්මයෙන් උදව් වෙනවා. ඊට පස්සේ ඒක තමයි අපිට දිගටම උදව් උපකාර වෙන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා දසකෝ පනිමානි සාරිපුත්ත තථාගතස්ස තථාගත බලානි. සාරිපුත්තය තථාගතයන්ට මේ තථාගත බල 10ක් තියෙනවා. යේහි බලේහි සමන්නාගතෝ තථාගතෝ. ඒ බලයන්ගෙන් යුක්ත තථාගතයන් වහන්සේ ආසබන් ඨානං පටිජානාති ශ්‍රේෂ්ඨ ස්ථානයටපත් වූ බව තමන් ලෝකයට ප්‍රතිඥා දෙනවා. පරිසාසු සිහිය නාදන් නදති. පිරිස් මැද්දේ අභීත නාද ඒ කියන්නේ බය නැතුව කතා කරනවා. බ්‍රහ්මචක්කම් පවත්තේති. බ්‍රහ්මචක්‍රය කියලා කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයට. නිවන් මඟ ප්‍රවර්තනය කරනවා. මොනවද 10? ඔන්න මේ 10 විස්තර කරනවා. පළවෙනි එක තමයි තථාගතෝ ඨානංච ඨානතෝ අට්ඨානංච අට්ඨානතෝ යථා භූතං පජානාති. විය හැකි දේ වශයෙන්ුත් විය නොහැකි දේ වශයෙන්ුත් ඒ අයුරින්ම ඇත්ත ඇති සැටියෙන් දන්නවා. දැන් මේක අපිට බැලු බැලමට පේන්නේ සුළුපඩු එකක් වගේ. මේ සුළු එකක් නෙමෙයි මේ කියන්නේ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා එක සක්වලක බුදුවරු දෙන්නෙක් පහළ වීම විය හැකි දෙයක්ද විය නොහැකි දෙයක්ද? විය නොහැකි දෙයක්. එමන විය හැකි දෙය මොකද්ද? එක සක්වලක එක බුදුවරේ පහළ වීම විය හැකි දෙය. ඒ වගේ බුදුරජාණන් වහන්සේ විය හැකි දේවල් පෙන්වා දෙනවා. ඊළඟට සම්බුද්ධත්වයට පත්
පත් වෙන්නේ පිරිමියෙක් පමණයි. ඒක තමයි විය හැකි දේ. විය නොහැකි දේ මොකද්ද? කාන්තාවක් බුදු වෙන්නේ නැහැ. එතකොට සක්දෙවිඳු කෙනෙක් වෙන්නේ පිරිමියෙක් පමණයි. ඒක විය නොහැකි දේ මොකද්ද? ස්ත්‍රියක් සක්දෙවිඳු වෙන්නේ නැහැ. බ්‍රහ්මෙක් වෙන්නේ පිරිමියෙක් පමණයි. ඒක විය නොහැකි දේ මොකද්ද? ස්ත්‍රියක් බ්‍රහ්මෙක් වෙන්නේ නැහැ. මාරෙක් වෙන්නේ පිරිමියෙක් පමණයි. ස්ත්‍රියක් මාරෙක් වෙන්නේ නැහැ. එතකොට මෙතන හරිය පැහැදිලි මාරයා කියන්නේ පුද්ගලයෙක්. ඒ දේශනාවේ තියෙනවා ස්ත්‍රියක් මාරෙක් වෙන්නේ නැහැ. පුරුෂයෙක් මාරෙක් වෙන්නේ. එහෙමනම් කෙනෙක්. එහෙනම් මේ කෙලෙස් ගැන තියෙන සමහර විටන් ඉන්නවනේ මේ කෙලෙස් වලට නිකන් සජීවත්වයක් ආරෝපණය කළා මේ පෙන්නනවා කියලා. ඒව නෑ. බුද්ධ දේශනාව හරි. උන්වහන්සේගේ අවබෝධය ඇත්ත එකක්. ඉතින් මේ විදිහට උන්වහන්සේ තව තැනක ඒ වගේම පෙන්නනවා ඒකේ යම් කිසි කෙනෙක් සිතෙන් කයෙන් වචනයෙන් කුසල් රැස් කරනවා. ඒක විය හැකි දේ මොකද්ද? එහි සැප විපාක ලැබෙන්නේ. විය නොහැකි දේ මොකද්ද? ඒ නිසා දුක් විපාක නැත්තේ. දුක් විපාක ලැබෙනවා කියන එක වෙන්න බෑ ඒකේ. ඒකේ තියෙන සැප විපාක. කෙනෙක් අකුසල් කරනවා. අකුසල් කළා දුක් විපාක ලැබෙන්නේ නැහැ. අකුසල් කරු දුක් විපාක ලැබෙනවා. සැප විපාක ලැබෙන්නේ නැහැ. එතකොට බලන්න ඒක මොකද්ද? ඨානං ඔව් ඒ කියන්නේ විය හැකි දේ වශයෙන්ුත් විය නොහැකි දේ වශයෙන්ුත් තියෙන බුදුරජාණන් වහන්සේගේ ඥාණය. මේ ඥාණය උන්වහන්සේගේ දේශනාවල තියෙනවා. මම එක දැනක කියන්නම් උන්වහන්සේගේ දේශනාවක තියෙනවා. උන්වහන්සේ දේශනා කරනවා මේ මහණෙනි කෙනෙක් සිතින් කයින් වචනෙන් පව් රැස් කරනවා. පව් රැස් කරාම මේ පව් රැස් කරපු එක්කෙනා ළඟට පිරිස රැස් වෙලා කියනවා අනේ මෙයා මරණින් මතු සුගතියේ උපදීවා. යහපතේ උපදීවා යහපත ලැබේවා කියලා එයාට වඳිනවා ප්‍රාර්ථනා කරනවා. ඇඟිලි බැඳගෙන ප්‍රාර්ථනා කරන බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි ප්‍රාර්ථනා කිරීම හේතුවෙන් වන්දනා කිරීම හේතුවෙන් පව් කර කෙනා සුගතියේ නොයයි. එයා සුගතිය යන්නේ නැහැ කියනවා. ඒ යන්නේ කොහේද? දුගතිය. ඒකට උන්වහන්සේ උපමාවක් කියනවා. මොකද්ද? ඔව් ගලක් කෙනෙක් ජලාශයකට ගලක් අතාරිනවා. අතාරලා පිරිස වටේ ඉඳලා ඒ ගලට වැඳගෙන කියනවා අනේ පින්වත් ගල උඩට පැමිණේවා. කවදාවත් උඩට ඉන්නේ. ඒ කියන්නේ ඒක යමක් වෙන්නේ නැත්තම් වෙන්නේ නැමයි. දැකදී උන්වහන්සේගේ අවබෝධය. ඒ ඨානතෝ අට්ඨානතු යථාභූතං පජානාති කියන ඥානෙයි. ඒ ඥාණයෙන් තමයි උන්වහන්සේ ඒවා දේශනා කරන්නේ. ඊට පස්සේ උන්වහන්සේ දේශනා කරන හොඳට පින් කරන කෙනෙක් ඉන්නවා. මේ පින් කරන එක්කිනා කයින් වචනයෙන් සිතින් කුසල් රැස් කරපු එක්කිනා ළඟට ගිහිල්ලා පිරිස කියනවා අනේ ඔබ දුගතියට ආවා. දුගතියට පැමිණේවා. නිරේ උපදීවා කියලා. ඒ සුගතියට ගියපු එක්කිනා නිරේ උපදිනවද? නිරේ උපදින්නේ නැහැ. එයා එක්ක දෙවියන් අතර, එක්ක මිනිසුන් අතර, එක්ක බඹුන් අතර උපදිනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒකේනා මේ වගේ එකක් කියනවා. කලයකට ගිතෙල් දාලා මේ කලේ ජලාශයක ඇතුළට දාලා බිඳිනවා. බින්දහම මොකද වෙන්නේ? කඩ ටික යටට බහිනවා, තෙල් ටික උඩට එනවා. එතකොට පිරිස වට වෙලා කියනවා අනේ මේ තෙල යටට බසීවා. ඒතර කෙනෙකුගේ ප්‍රාර්ථනා කිරීම හේතුවෙන් ආයාචනාව හේතුවෙන් වන්දනාව හේතුවෙන් මේ උඩට මතුවෙච්ච තෙල් යටට බස්සන්න පුළුවන්ද? යටට බස්සන්න බෑ. එතකොට මේවා මේ විය හැකි බවට පොඩ්ඩක්වත් ඉඩක් තියනවද? තෙල් ටික ප්‍රාර්ථනා කරලා බලාපොරොත්තු තියාගන්න පුළුවන්ද මේක යටට බහේ කියලා? කිසිම ඉඩක් නැහැ. ඒවා ස්ථිර උපමා උන්වහන්සේගේ. ඒතර උන්වහන්සේ පෙන්වා දෙන්නේ මේ වගේ මේ ඒවා අපිට පෙන්වා දීපු නිසා මොකද වෙන්නේ? ශ්‍රාවකයන්ට හිතට ගන්න පුළුවන්. එහෙනම් අපි කරන්න ඕනේ කුමක්ද?
කුසල් රැස් කිරීම, අකුසල් දුරු කිරීම. අන්න එතකොට ඒක බලන්න දැන් බුදුරජාණන් වහන්සේගේ දේශනාවල උන්වහන්සේගේ දස බලෙන් එක බලයක් ඒකේ මුල් වෙලානේ උන්වහන්සේගේ දේශනාවට. ඒ තමයි විය හැකි දේ නොවිය හැකි දේ උන්වහන්සේගේ මුල් වෙලා ඒක කරන්නේ. ඒක එතකොට හැම බුද්ධ දේශනාවක මේ ස්ථිර බව අඩමානෙට කරන වචන බුද්ධ දේශනාවල අඩමානෙට වචන නැහැ. ඒ අඩමානට වචන නැත්තේ ඒ උන්වහන්සේගේ තියෙන ඥාන නිසා. උන්වහන්සේ ඒ ඥානයේ පිහිටලා තමයි ධර්මයේ දේශනා කරන්නේ. එතකොට උන්වහන්සේගේ දේශනාවල අඩමානෙට වචන නැහැ. සම්පූර්ණ තියෙන්නේ. දැන් උන්වහන්සේ නිරේ ගැන විස්තර කරන දේශනා තියෙනවා. ඒක අපිට හම්බ වෙන්නේ ඊළඟ. උන්වහන්සේගේ තව ඥානයක් තියෙනවා. දෙවෙනි ඥානේ අතීත අනාගත වර්තමාන. ඒක අතීතේ. අනාගතය කියන්නේ තව ඉස්සරහට. වර්තමානය කියන්නේ මේ ඉන්න අවස්ථාවේ. කම්ම සමාදාන කරගත්තු කර්ම ඒක කයින් වේවා වචනෙන් වේවා සිතින් වේවා කරගත්තු කර්ම හේතු වශයෙන් තැන් වශයෙන් විපාක විඳින හැටි ඒ විදිහටම දන්නවා. මේක ගැන නම් හරිම පුදුම සහගතයි. මේ කර්ම විපාක ගැන විස්තර කරන විදිය උන්වහන්සේ එක තැනක විස්තර කරනවා. මේ අර කෝකාලික කියන භික්ෂුව කෝකාලික දන්නවනේ කෝකාලික කියන භික්ෂුව වෛර බැඳගත්තනේ. කවුරු ගැනද වෛර බැඳගත්තේ? සාරිපුත්ත මහරහතන් වහන්සේ ගැනත් මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ගැනත් වෛර බැඳගත්තා. වෛර බැඳගෙන නිඳා කළා. මොකද්ද කරපු නිඳාව? ඔව් මේ දෙන්නා ලාමකයි කිව්වා. පවිටුයි කිව්වා. ඔව් ලාමක වූ ආසාවන්ගේ වසඟයට ගිහිල්ලා ඉන්නේ කිව්වා. කියලා කියාගෙන ගියා. ඉතින් බුදුරජාන් වහන්සේ කෝකාලිකව කැඳෙව්වා. කැඳවලා මොකද්ද කිව්වේ? කවදාවත් උක කියන්න එපා. සාරිපුත්ත මොග්ගල්ලාන දෙදෙනා ලාමක නැහැ. පවිටු නැහැ. ලාමක ආසාවන්ගේ වසඟයට ගිහිල්ලා නැහැ. ඒ නිසා උක කියන්න එපා කියලා කිව්වා. සමාව ගන්න කියලා කිව්වා. එතකොට මොකද්ද එයා කිව්වේ? බුදුරජාණන් වහන්සේගෙන්ද මට සමාව ගන්න පුළුවන්. මං අර දෙන්නගෙන් සමාව ගන්න යන්නේ නැහැ කිව්වා. මහාන් වුණාට පස්සේ ඇති වෙන මාන්නේ ලීසියෙන් නැති කරන්න බැරි බව පේනවා. සාමාන්‍ය මිනිස්සුත් ඉන්නවනේ මාන්නේ ඇති වුණාම අය සමාව ගන්නෙ. ඇයි එහෙම වෙනවනේ අර එක තැනක උනේ මොකද්ද අර දේවදත්ත ඒකාත්මික අර තාපසෙක් වෙලා අපේ බෝසතාණන් වහන්සේ තාපසෙක් වෙලා මොකද්ද? දේවල කාල දේවලයි තව අනිත් එකන හිටියා නාරද තාපස. ඉතින් මේ තාපසවරුන්ගෙත් එහෙම වුණානේ. සමාව ගන්න කියද්දි සමාව ගත්තේ නැහැ. එතකොට අර බෝසත් තාපසතුමා ඉර පායන්න නොදී ඉර නවත්තන් ඉන්නවා. ඒ ඉර නවත්තන් ඉන්න හේතුව දැන් අර ඒකට හේතුව මෙහෙමයි. කතාව දන්නව නේද? ඔන්න ඉස්සෙල්ලා මේ දේවදත්ත පෙර ආත්ම තාපසයා වෙලා ගිහිල්ලා ආගන්තුක ශාලාවකට ගියා. යන ගමන් ශාලාවක නැවතුණා. නැවතුණාම අපේ බෝසතාණන් වහන්සේත් ආවා. ආවට පස්සේ ඇහුවා ඒ අර බලන් හදන මිනිස්සුගෙන් ඇහුවා අද මට මෙහි නවතන් දෙන්න පුළුවන්ද කියලා. වේලාසනින් එක්කෙනෙක් ඇවිල්ලා ඉන්නවා. එයාගෙන් අහලා කැමති නම් නවතන් ගන්න කිව්වා. ඊට පස්සේ එයාගෙන් ඇහුවා මේ පින්වත් තාපසය මමත් මේ චාරිකාව යන එක්කෙනෙක් මම නවතන් ගත්තට කමක් නැද්ද කියලා ඇහුවා. ආයෙ ඉන්න ඕනනම් කිව්වා. ඊට පස්සේ මොකද කළේ? දැන් අර බෝසතාණන් වහන්සේ පැත්තකටලා වාඩි ඉන්න භාවනා කරගෙන අරයත් ඉන්නවා. ඒ තාපසයා දේවදත්ත තාපසයා මොකද කළේ? මේ ඒ ශාලාවේ දොරටුව ළඟ ඉස්සරහා හරහට නිදාගත්තා. කරවලෙන් ඉතින් යන්නේ. ඉතින් මේ එළියට මුත්‍රා කරන් එළියට යන්න බෝසත් තාපසයන් වහන්සේ යද්දි හිමින් යද්දි මොකද වුනේ? ඔව් මෙයාගේ බෙල්ලට කකුල තියුණා. ඊට සරේ කෑ ගන්න ගත්ත මේ බෙල්ල පාගල මේ මරණ හදනවද කියලා. කෑ ගන්න නෑ එහෙම නෙමෙයි මට මේ වැරදුනක් උනේ සමාව වෙන්න කියලා. ඉතින් සමාව ඉල්ලගෙන ගියා. එළියට ගියා. ගිහිල්ලා දැන් ඔන්න ඉතින් දොට්ට පිළට ගිහිල්ලා දැන් ඔන්න එනවා. එනකට කල්පනා කළා මම බොහොම පරිස්සමෙන් ගන්න මේ පැත්තෙන් ගිහලා බෙල්ල පෑගුණා.
අනිත් පැත්තෙන් යන්න ඕනේ කියලා අර මිනිස්සයා එතකොට දේවදත්ත තාපසයා හිතුවා දැන් ඇවිල්ලා මාගේ බෙල්ල ආයෙත් පාගයි කියලා. එයා අනිත් පැත්ත හැරුණා. දැන් එයා අනිත් පැත්ත හැරිලා ඉන්නවා කකුල් දෙක අර පැත්තට දාලා. එතකොට දැන් අර බෝසත් තාපසයා එනවා. දැන් බෝසත් තාපසයා කල්පනා කළා දැන් මේ පැත්තෙන් බෙල්ල පෑගුණා මට මම මේ පැත්තෙන් පරිස්සමෙන් යන්න ඕනේ කියලා ආයෙ ගියා තිබ්බ කකුලේ බෙල්ලට. හයියෙන් කෑ ගහලා හිතාමතා මගේ බෙල්ල පෑගුවා නේද? ආන්න අසත්පුරුෂයා. දැක්කද අසත්පුරුෂයා? ඔබ කවදාවත් අසත්පුරුෂයෙක් වෙන්න එපා. අසත්පුරුෂයා ප්‍රශ්නේ වෙනකම් බලන් ඉන්නවා පෙමින්ද පෙනේ කොල්ලා. කිව්වා මේ දැක්කනේ මං කලින් මාව බෙල්ල පා ගන්න හැදුවා මම යන්තම් බෙල්ල මේ පැත්තට පැන්න දැන් ආයෙ පාගනවා කියලා. එයත් බල සම්පන්න කෙනෙක් කිව්වා හරි. හෙට උදේ ඉර පානඩ ඉස්සලා නුඹේ හිස හත් කඩකට පැලෙන්න ඕනේ කියලා ශාප කළා. බෝසත් තාපසතුමා ඇතුළට ගියා. ගිහිල්ලා නිස්සද්දව කල්පනා කරනවා. දැන් මෙයා ශාපයක් කළා. මේ ශාපය කොයි විදිහටද වැඩ කරන්නේ? දැන් බලන්න බෝසත් කාලෙත් ඥානි. තාපස් ඒ ශාපය කොයි විදිහට වැඩ කරන්න බැලුවම් පස්සේ කිව්වා මම නිවැරදි. මගේ ඇති වැරද්දක් නැහැ. හිස හත් කඩකට පැලෙන්නේ මෙයාගේ. දැන් බලන්න ප්‍රාර්ථනා කළේ කාගේ හිස කැඩෙන්න කියලාද? බෝසතන් වහන්සේගේ හිස සත් කඩකට පැලෙන්න කියලායි ප්‍රාර්ථනා කළ ශාපි කළේ. නමුත් දැන් කැඩෙන්න නියම වෙලා තියෙන කාගේද? ඒ කරපු එක්කෙනාගේ. දැන් බලන්න එතකොට මොකද්ද මේකෙන් පේන්නේ? මේ ලෝක ධර්මයක් තියෙනවා අපිට පාලනය කරන්න බැරි. ලෝක ස්වභාවය වැඩ කරන්නේ අපිට ඕන හැටියට නෙමෙයි. එතන සිදුවෙන්න ඕන විදියටයි ලෝක ධර්ම වැඩ කරන්නේ. ඉතින් බෝසතන් වහන්සේ බැලුවා දැන් මගේ හිසද පැලෙන්නේ මෙතුමාගේ හිසද? බැලුවම පැලෙන්නේ කාගේද? අර දේවදත්ත තාපසයාගේ හිත තමයි පැලෙන්නේ. දැන් ඔන්න ඉර පායන්නේ නැහැ. දැන් බෝසතන් වහන්සේ ඉර පායන එක වළක්වගෙන ඉන්නවා. රජුව කල්පනා කළා සේනා මිනිස්සු ගිහිල්ලා රජුරවන්ට පැමිණිලි කරනවා ඉර පායන්නේ නැහැ කියලා. රජුරව එහෙනම් මොකක් හරි ප්‍රශ්නයක් මොකක්ද මේකේ නුඹලාට තියෙන සැකය මොකක්ද කියලා අහුවා. සැකේ තමයි ගෝ තාපසවරු දෙන්නෙක් ඇවිල්ලා ඔය ඉන්නවා ඊයේ ආවා උන්දලාගේ වැඩද දන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ රජුරෝ ගිහිල්ලා තාපසවරු හම්බෙලා ගියා තාපසතුමනි මේ ඉර පායන්නේ නැහැ මොකද්ද මේ කියලා අහුවා. එතකොට මේ දැන් බෝසත්තුමා නිස්සද්දව ඉන්නවා. අර ඉස්සරහට පැනලා ගියා මෙහෙමයි මෙයා මගේ බෙල්ල පෑගුවා එකපාරක්. ඊට පස්සේ මෙයා මම ඒක වැලක්කුව සමාව දුන්නා ආයෙත් පෑගුවා. ඊට පස්සේ මම මෙයාගේ හිස සත් කඩකට පැලෙන්න කියලා කිව්වා. ඒක නිසා මොකක් හරි දන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ අර බෝසතාණන් වහන්සේගෙන් ඇහුවාම කිව්වා මෙන්න මෙම සිද්ධියක් වුණා. හිස ඉර නැග්ගොත් මෙයාගේ හිස හත් කඩකට පැලෙනවා. ඊට පස්සේ ඇහුවා මේක වළක්වන්න මොකද්ද කරන්න කියන්නේ. සමාව ගත්තොත් පුළුවන් කිව්වා. බෝසතාණන් වහන්සේට අර බෝසත් තාපසයාගෙන් සමාව ගන්න කියලා දැන් රජුරුව ගිහිල්ලා පින්සින් දිනනවා අර තාපසතුමාට. නෑ සමාව ගන්න නෑ. දැක්කද? සමාව ගන්න නෑ. රජුරුව සේවකයන්ට කිව්වා අල්ලගනින් කිව්වා මේ අද්දකින් ඇදගෙන වරින් කිව්වා මෙතෙන් උලාපම් මේ හොම්බ බිම කිව්වා. දැන් සමාව ගන්න කිව්වා. ගත්තා. බෝසතාණන් වහන්සේ කිව්වා දැන් ඉතින් මේ විදිහට මම සමාව දුන්නා. එයා ගත්තේ නෑ දැන්. අර බලෙන් වෙන කෙනෙක් තමයි සමාව ගෙන්නෙව්වේ. ඊට පස්සේ බෝසතාණන් වහන්සේ කිව්වා එහෙමනම් දැන් මෙයාට වතුරේ බහින්න කියන්න. වතුරේ බහැලා වතුර උඩ මැටි ගුලියක් තියන්න මෙයාගේ ඔළුවේ ගාන. ඔළුවේ සයිස් එකට මැටි ගුලියක් හදලා තියන්න වතුර මෙයාගේ ඔළුව උඩ. මම හිර අතාරිනකටම මෙයාට දිහාට ගෙලෙන්න කියන්නේ. එතකොට මේ මැටි ගුලිය පැලේ කියලා. ඉතින් බෝසතාණන් වහන්සේ හිර අතාරි චිත්ත බලෙන් හිර අතාරියා. අතාරින්න අර ගොල්ලියේ මැටි ගුලියේ පිපිරුවා මෙයා ගොඩ වුණා. ඒ සමාව ගත්තේ නැහැ. බලන්න මේ හිතේ තියෙන දරදඬු කොම. දැන් මේ වගේ දරදඬු බවක් හිතක තිබේද නැද්ද? කියන්නේ තියෙනවා. මේ දරදඬු බව නැති මොලොක් බවක් ධර්මයෙන් හදනවා. ධර්මයට විතරයි මේ සිත මෘදු කරන්න පුළුවන්. දැන් බලන්න
ඒ කෝකාලික දරදඬි මොළ කුණේම නැහැ. සමාව ගංගම් කියලා කිව්වා ගත්තේම නැහැ. අන්තිමට මැරිලා දැන් දුගතිය යන්න ඕන මෙන්න. අර තුදුව කියලා බ්‍රහ්ම රාජිකුත් පෙර ආත්මේ මෙයාගේ ගුරුවරයාද කොහෙද? ඇවිල්ලා කිව්වා මේ සමාව ගන්න සාරිපුත්ත මොග්ගල්ලාන රහතන් වහන්සේලාගෙන් කියලා. ගත්තේ නැහැ. මැරුණා. මැර නිරේ ගියා. අන්න එතනදී බුදුරජාණන් වහන්සේ නිරේ විස්තරයක් කියනවා. මෙහෙම අසවල් නිරේ පදුම කියන නිරේ උපන්නා කියනවා. ඒතර භික්ෂුව අහනවා භාග්‍යවතුන් වහන්සේ මේ පදුම නිරේ ආයුෂ කියන්න පුළුවන්ද කියලා අහනවා. කියන්න බෑ කියනවා. ගණන් කරන්න බෑ කියන ආයුෂ. උපමාවකින් කියන්න පුළුවන්ද කියලා. උපමාවකින් පුළුවන් කියනවා කියන්නේ විසිකිරියක ගැලක් තියෙනවා කියනවා. විසිකිරියක ගැලක් කොසල් රටේ මිම්මෙන් විසිකිරියක ගැලක් කියනවා. ඒ කියන්නේ මේ මං හිතන්නේ මේ බුසලක් වගේ වෙන්නේ නැති. බුසල් ලොකු කොහොම හරි ඒ ගැල පුරෝලා තල ගැල කියලා කියන ලොකු කරත්ත. ඒ ලංකාවේ නම් ඒ කරත්ත නෑ. ඒ කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් ගත්තොත් ට්‍රැක්ටර් වල තියෙන ට්‍රේලර් එක ඒ වගේ උසට මේ පතුරු බැඳලා හදනවා බඩු පටවගෙන යන්න කරත්තවල. ඒවට කියනවා ගැල කියලා කියනවා. එතකොට ඒ වගේ ගැලක් පුරෝපු තල තියෙනවා. අවුරුද්දකට වතාවක් මේ තල ඇටයක් එළියට දානවා. කාලය ගෑවි මේ තලට ඉවර වෙනවා. එතකොට ඒ වගේ ආයුෂ තියෙන ඒ වගේ 20 ගුණයක ආයුෂ තියෙන නිරයක් තියෙනවා. මේක නිරවල් කීපයක් උන්වහන්සේ විස්තර කරලා කියනවා. මේ පදුම නිරිය ආයුෂ මේ වගේ නිරවල් 10ක් විතර ගියාට පස්සේ තියෙන්නේ. ඒක වචන වලින් ගණන් කරන්න බෑ. සංඛ්‍යාවකට ගණන් කරන්න බෑ මේ විස්තරي. ඒතර බුදු කෙනෙක් කර මේ කර්ම විපාක දෙන තැන මේ අසවල් තැන මේ කර්ම විපාකේ දැන් මෙයාට දුන්නා දැන් මෙයා උපන්නා කියලා වෙන ලෝකෙ කිසි කෙනෙකුට කියන්න බෑ. වෙන කිසි කෙනෙකුට කියන්න බෑ. ඒක තමයි උන්වහන්සේට මේ කර්මය ගැන තියෙන ඥානෙ. ඒ නිසා උන්වහන්සේ දේශනා කළේ තමන්ට ආදරේ නම් ඒකේ හරි ලස්සන පෙන්වා දෙනවා මේ සචේ භායසි දුක්ඛස්ස. ඉතින් දුකට බය නම් සචේවෝ දුක්ඛමප්පියං දුකට කැමති නැත්නම් අප්පිරිය නම් දුකට මාකත්ථ පාපවකං කම්මං පව්කම් කරන්න එපා කියනවා. ආවීවා යදිවා රහෝ එලිපිටවත් රහසේවත් පව් කරන්න එපා කියනවා. එතකොට උන්වහන්සේ මේ කර්මය ගැන මේ උන්වහන්සේගේ තිබිච්ච ඥාණය අතීත කර්මය ගැන අනාගතේ අනාගතය ගැන උන්වහන්සේට කොච්චර ඥානයක්ද වරන අනාගතේ අපි පිරිහෙන විදිය ගැන දේශනා කරපේක දවස ගානේ ඇත්ත ඔප්පු වෙනව නේද? දැන් පිරිහි යනවා. දැන් අපි බලාපොරොත්තු දැන් අපි කියමු බලන්න අපේ බලාපොරොත්තු පිරිහීමද දිනුනවද? බලාපොරොත්තු වෙන ආධ්‍යාත්මික දිනුවන් සාසනීය බබලන කාලයක් එයි සාසනීය දිනුවේ කිය අපි කියනවා. හරි දැන් ගොඩනැගිලි නම් දිනු තමයි. ගොඩනැගිලි වලින් දිනුනොයි. ගතිගුණ වලින් ගතිගුණ වේගෙන් පරිහානියටපත් වෙගෙන යනවා. එහෙනම් ඉෂ්ට වෙලා තියෙන්නේ බුද්ධ වචනේනේ. දැන් ගතිගුණක් දියුණු වෙගෙන යනවා නම් සීලවන්ත බවක් දියුණු වෙනවා නම් වහවහ සමාධියක් වැඩෙනවා නම් වහවහ ප්‍රඥාවක් වැඩෙනවා නම් අන්න අපිට බලාපොරොත්තුවක් තියන්න පුළුවන් මොකද්ද? දියුණු වෙගෙන එනවා. හැමෝම දියුණු වෙගෙන එනවා කියලා එහෙම පේනවද? එහෙම නෑනේ. මේ හොඳට හිටපු ගමන් පේන මේ බද්ධ වෛර බැඳගෙන යනවා. ඒකට අපිට පේනවනේ එහෙම විශේෂ දියුණුවක් වෙන්නේ නැහැ කියලා. එතකොට අපිට පේන්නේ මොකද්ද? එතකොට ඔප්පු වෙන්නේ මොකද්ද? අනාගතය ගැන බුදුරජාණන් වහන්සේ වදාළ දේශනාවයි. අනාගතය ගැන බුදුරජාණන් වහන්සේ වදාළ දේශනාවයි. එතකොට අනාගත ඥානයක පිහිටලා තමයි අනාගතයේ පිළිබඳ අතීතයේ පිළිබඳ අනාගතයේ පිළිබඳ වර්තමානයේ ගැන කර්මය විපාක දෙන ආකාරය තැන් වශයෙන් හේතු වශයෙන් ඒ අයුරින්ම උන්වහන්සේ දන්නවා. ඒ දැනගෙන තමයි උන්වහන්සේ දේශනා කළේ. එතකොට උන්වහන්සේ නිරය ගැන දේශනා කළේ උන්වහන්සේ. නිරය ගැන ගොඩාක් විස්තර දේශනා කළා. එක තැනක දේශනා කළා මහණෙනි ඔබට පුදුම ලාභයක් කියනවා මේ ලැබුණේ. නිරයක් තියෙනවා කියනවා ච පස්ස ආයතනික කියලා.
ඒ නිරේ ඇහින් දැක්කොත් යමක් කනට ඇහුනොත්, නාසයට දැනුනොත්, දිවට ආග්‍රහණය වුණොත්, කයට පහසක් දැනුනොත්, හිතට හිතුනොත් ඒක පීඩාවක්මයි කිව්වා. වේදනාවක්මයි කිව්වා. සිත සනසන දේ පේන තික් මානක නැහැ කිව්වා. ඔබ ඒකෙන් බේරිලා කිව්වා ඉන්නේ. තියනවා කිව්වා ඒ වගේම පස් ආයතනික ස්වර්ගයක්. ඇහැට පේන, කනට ඇහෙන, නාසයට දැනෙන, දිවට දැනෙන, කයට දැනෙන, හිතට හිතෙන හැම එකක්ම මිහිරි කිව්වා. ඔබ ඒකිනුත් බේරුණා කිව්වා. හැම එකක්ම මිහිරි නම් එතන තියෙන මුලා වෙන්නමයි නේද? අද අපිට මේ දෙකම තියෙන නිසා නේද මේක විග්‍රහ කරගන්න පුළුවන්. මේ මනුස්ස ලෝකේ. ඒතර මේ විග්‍රහ කරගන්න පුළුවන් තත්ත්වයක් අපිට මේ තියෙනවා කියලා එදා බුදුරජාණන් වහන්සේ භික්ෂුන්ට දේශනා කළා. ඒ වගේම උන්වහන්සේ එක තැනක දේශනා කළා අපේ ජීවිතය ගැන පුරාණ මිදම් බික්කවේ කම්මං. මහණෙනි මේ ජීවිතේ පැරණි කර්මයක් කිව්වා. අபிසංකතං චේතනාවෙන් රැස් කරපු එකක් කිව්වා. විශේෂයෙන් සකස් කරපු එකක් කිව්වා. අபிසංචේතිතං චේතනාවෙන් රැස් කරපු එකක් කිව්වා. සකස් කරපු එකක් කිව්වා. වේදනීයං දට්ඨබ්බං. විඳව තමයි මේක දකින්න තියෙන්නේ. දැන් බලන්න ඉස්සෙල්ලා මේ පරණ කර්මයක් නිසා නේද අපි විඳවන්නේ. මේ ජීවිතේ විඳවීමක් නැද්ද? විඳවීමක් තියෙනවා. විඳවීමක් තිබ්බට මේක අපිට මේකෙන් මිදෙන්නත් කැමතියි. මොකද මිදෙන්න පුළුවන්ද? මිදෙන්න කැමති වුණාට මිදෙන්න ධර්ම මාර්ගයේ දියුණු කළා පින් රැස් කළා මිසක් මෙන්න මිදෙන්න ක්‍රමයක් නැහැ. මැරිලා මිදෙන්න බෑ. එහෙම මැරිලා මිදෙන්න පුළුවන් නම් හරි පහසුනේ මේ වැඩේ. එහෙම මිදෙන්න බෑ. ඒ බුද්ධ දේශනා තියෙනවා කර්මයක් රැස් කළාම ඒක විපාක දෙනවාමයි කියනවා. අර එක තැනක තියෙනවා අර බුද්ධ කාලේ එහෙම වුණානේ අර ආච්චි කෙනෙක් කැවුම් බදිනවා. කැවුම් බදිනකොට ඒ ගිනි දැල්ලක් ගියා පිදුරු ගහකට. ඒ පිදුරු ගහ හුලඟ යනවා. කාකි හොට ගැහුවා ඒකට කාකා පිච්චිලා මැරුණා එකෙන්. එතකොට බුදුරජාන් වහන්සේ දේශනා කළ ඒ භික්ෂුන් වහන්සේලා කේස් එක කිව්වා ගිහිල්ලා මේ බුදුරජාන් වහන්සේට. උන්වහන්සේ වදාලා මහණෙනි ඔයා පෙර ආත්මේ හරකෙක් ගිනි තියලා මැරලා කිව්වා. හරකෙක් එකතැනම හරකෙක් මේ කරත්තේ බඳින එකට ඌ යන්නේ නැතුව läගලා හිටියා. ඉතින් මේ මිනිස්සු හරකට ගැහුවා ඒ හරක යන්නේ. දෙන්නම් ඔබට උගන්වන්නම් පාඩමක් කියලා මොකද කළේ? පිදුරු ගොඩක් ගෙනලා හරක ඇඟේ ගිනි තියලා ගියා යන්න. හරක මැරුණා. උපුණුපන් ආත්මේ පිච්චිලා මැරෙනවා. ඒ මිනිස්සයාගේ ඔය කපුට වෙලා ආවේ. කපුට වෙලා ඇවිල්ලා පිච්චිලා මැරුණා. ඇයි ඒකාත්මකේ වගේ එක කාන්තාවක් හිටියා. මේ කාන්තාවට මෙයාගේ ස්වාමියා හරි ආදරෙන් හිටියා. ස්වාමියා මැරුණා. මැරලා මේ ගෙදර බල්ලා වුණා. දැන් බල්ලා ඉතින් මේ කාන්තාවත් මේ බලු පැටියට ආදරේ. දැන් මේ බලු පැටියා යන්නේ තැන මෙයාගේ පස්සෙන් එනවා. එනකට ගමේ කොල්ලෝ මොකද කළේ? දාන්න යනකොටත් මේ බල්ලා පස්සෙන් එන්නේ. දර කඩන්න යනකොටත් පස්සෙන් එනවා. මැල්ලුම් කඩන්න යනකොටත් පස්සෙන් එනවා. එතකොට කොල්ලෝ විහිළු කළා මේ අලුත් සහකාරියෙක් හම්බ වෙලා නොයන් කියලා. හැබැයිටම බැලුවොත් කවුද? සහකාරය. දැන් මේ ඥානියෙක් කෙනාට හරි කේන්ති ගියා. මොන වදයක්ද මේ කියලා. ඊළඟට වරින් බලු පැටිය නාන්න යන්න කියලා එක්කන් ගියා. එක්කන් ගිහිල්ලා වැලි කලයක් බෙල්ලේ ගැට ගහලා මැදට ගිහිල්ලා දැම්මා. උපනුපන් ආන්නේ වැලි කලේ බෙල්ලේ බැඳලා මැරෙනවා. දැන් දවසක් මේගොල්ලෝ ආයේ මේ නෝන ආයේ මනුස්ස ආත්මෙ ඉපදිලා. දැන් යනවා නැවේ. නැවේ යනකොට නැව මොහොතේ මැද්දේ නැවතුණා. ඒ කාලේ නැවතුණාට පස්සේ තුණ්ඩු අදිනවා. දැන් කාලේ තුණ්ඩේ දුවුත් නම් හරිම ප්‍රශ්නයක් වෙයි. ඇයි? සෑහෙන පිරිසක් ඉඳි එකම තුණ්ඩුව. මොකද වුනේ? අන්න දැන් තුණ්ඩේ දිහාම නැව කප්පිට්ටගේ නෝනට මේ තුණ්ඩුව ආවේ. ඊට පස්සේ මිනිස්සු කතා වුණා නෑ මේක වෙන්න බෑ. මේ නැව කප්පිට්ටගේ මේ නෝනට මේ තුණ්ඩුව ආවේ. අපි ආයෙ ආදෙමු කිව්වා. ආයෙත් ඇද්දාම එයාටමයි එන්නේ. ඊට පස්සේ ආයෙත් ඇද්දා. ඒක රැවුල් අර මොනවද ඒවට කියන්නේ? අර රුවල් නැවුනේ තිබුණේ.
ඉතින් ඒක තමයි නැවතිලා තියෙන්නේ. යන්නේ නැහැ හැට මෙහෙට. ඊට පස්සේ ආයෙත් ඇද්දා. තුන් වතාවම ආවේ මෙයාට කරන්න දෙයක් නැහැ. නැයු කප්පිට අහක බලාගෙන අඬ අඬ ගියා කරන්න දෙයක් නැහැ. උඹලා මෙයාව වතුරට දාපන් කිව්වා. වැලි මුට්ටිය බැඳ බෙල්ලි වතුරට දැම්මා. තමන් යමෙකුට කරන්නේ යමක්ද ඒකම පෙරලා ලැබෙනවා. මේ කාලේ විශේෂයෙන්ම මේ හොරකම් මැරකම් ඒ වගේ අර ලාමක කියා අතේපත්තු වෙනවා. මේ ළඟදී එක අම්මා කෙනෙක් බලල් පැටවු ටිකක් අරන් ගිහිල්ලා පෙට්ටියක දාලා පන්සල අයිනේ තියලා කලබලෙන් අඩ පිට බලලා පන්සල අයිනේ තියද්දි යමගේ හැටි විවිච්ච ඩෙන්ටි කාඩ් එක අර පෙට්ටිය වැටුණා. දැන් බලද්දි බලල් පැටවුත් ඉන්නවා ඩෙන්ටි කාඩ් එකක් තියෙනවා. අහුණා හොරකම් කරන්න බෑ මේ කාලේ. ඒ හොරකම් කරලා හංගගෙන ඉන්න බෑ. ඔක්කොම එළියට එනවා. ඉක්මනට අකුසල් විපාක දෙනවා. දැන් බලන්නේ හංගන් ඉන්න බැරි විදියද? එතකොට ඒකෙන් තේරුම මොකද්ද? මේ ලෝකේ කරන්න බෑ. ඒක එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේක තේරුම් ගත්තා. මේ කර්මය අතීත අනාගත වර්තමානයේ විපාක දෙන ආකාරය. ඒව තමයි මේ බුද්ධ දේශනාවල තියෙන්නේ. දැන් මේ දසබල ඥාන තමයි සියලුම දේශනාවල තියෙන්නේ. මේ දසබල ඥාන ඉගෙන ගැනීමේ වාසිය ඒකයි. මොකද්ද? හිත පහදිනවා. අනේ මේ බුද්ධ දේශනාවල මේවා තියෙනවා කියලා අම්මට නම් හරි ප්‍රශ්නයකට මොන දෙන්නේ තියාච්චිට. අයි බලල් පැටවුවේ ඩෙන්ටි කාඩ් එක දෙකම. එතකොට බුදුරජාණන් වහන්සේට තව ඥානයක් තියෙනවා. දැන් ඥාන දෙකයි නේ. මොකද්ද? විය හැකි දේ නොවිය හැකි දේ ඒ විදිහටම දන්නා ඥානෙ. තේරෙන භාෂාවෙන් මතක තියාගන්න. විය හැකි දේ නොවිය හැකි දේ ඒ විදිහටම දන්නා ඥානෙ පළවෙනි එක. දෙවෙනි එක තේරුම් ගන්න අතීත අනාගත වර්තමාන කර්ම විපාක වශයෙන් තැන් වශයෙන් ඒ විදිහටම දන්නා ඥානෙ. මොකද පළවෙනි එක මොකද්ද? විය හැකි දේත් නොවිය හැකි දේත් ඒ විදිහටම දන්නා ඥානෙ. මොකද අපිට හරිය ප්‍රයෝජනයි මේක බුද්ධ දේශනා ඉගෙන ගන්න අයට. මේක මතක තියාගැනීම. විය හැකි දේත් නොවිය හැකි දේත් ඒ විදිහටම දන්නා ඥානෙ. මේ ටික තේරුම් ගත්තොත් අපිට හරි පරිස්සමෙන් ජීවත් වෙන්න පුළුවන්. දෙක අතීත අනාගත වර්තමාන කර්ම විපාක හේතු වශයෙන් තැන් වශයෙන් ඒ විදිහටම දන්නා ඥානෙ. ඥාන දෙකයි. ඊළඟ එක සියලු තැන්වල උපත පිනිස යන ප්‍රතිපදාව දන්නා ඥානෙ. හැම තැනම උපදින හැටි ඒ විදියටම උන්වහන්සේ දන්නවා. මේ තමයි මේ දේශනාවල තියෙන උන්වහන්සේගේ අවබෝධය තමයි මේ ධර්මයේ තියෙන්නේ මේ. ඒ කියන්නේ උන්වහන්සේ දන්නවා නිරේ යනවා නම් කෙනෙක් මේ නිරේ යන්නේ මේ විදියටයි කියලා උන්වහන්සේ දන්නවා. උන්වහන්සේකට උපමාවක් පෙන්වා දුන්නා. ගින්දර ගොඩක් තියෙනවා, ගිනි ගොඩක්. මැරෙන්න අසතුටු පිපාසිත කෙනෙක්, බඩගින්නේ ඉන්න පිපාසිත කෙනෙක්, මැරෙන්න කැමති නැති කෙනෙක් පාරක යනවා. ඒ පාර තියෙන්නේ කොහෙටද? අර ගිනි අඟුරු වලට. එතකොට උන්වහන්සේ කියනවා ඇස් ඇත කෙනෙක් බලන් ඉන්නවා මේ දිහා. බලන් එකට පේනවා මේ කෙනෙක් පාරේ යනවා. දැන් අපිටත් එහෙම පේනව නේද සමහර අවස්ථාවල. අපි ගමු විශාල අනතුරක් තියෙනවා තැනක. කෙනෙක් යනවා මේ පාරේ. ඒතර අපි දන්නේ නැද්ද මෙයා මේ පාරේ ගියොත් මේ අනතුරට මැදි වෙනවා කියලා? දන්නව නේද? එතකොට අපි දැනගත්තොත් මොකද්ද අපි යාට කියන්නේ? ඔය පාරේ යන්න එපා. ඔය පාරේ මෙහෙම අනතුරක් තියෙනවා. දන්නේ නැති එහෙම මිනිස්සු අනතුරට භාජනය වෙන්නේ නැද්ද? අනතුරට භාජනය වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන උන්වහන්සේ පස්සේ දකින්නවා යා නිරේ ඉපදිලා ඉන්නවා. ඉතින් මේ විදිහට අපි දන්න අය, අපේ ඥාතීන්, අපේ පෙර ආත්මවල ඥාතීන් කොයිතරම් පිරිසක් නිරේ ඇද්ද? අපි දන්නේ නැහනේ. අපි කොච්චර ඉන්නේ ඇද්ද ඔය නිරේ? එතකොට
බුදුරජාණන් වහන්සේ දේශනා කළ තව සමහරු ඒ ගත කරන ජීවිතේ එයා යන්නේ තිරිසන් අපායේ. ඒ ගත කරන ජීවිතේ කෙලවර වෙන්නේ මොකෙන්ද? තිරිසන් අපායේ සතෙක් වෙලා තමයි යා උපදිලා ඉවර වෙන්නේ. සතෙක් වෙලා ඉපදිලා එයාගේ ජීවිතය ඉවර වෙන්නේ. ඉතින් කොච්චරනම් එක තැනක තියෙනවා අර බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ මහා පින්වන්ත අය. දැන් කොච්චර පින්වන්ත වුණත් හරි දේ නොලැබුණොත් එයාට නොමග යන්න පුළුවන්. බුද්ධ කාලේ එක තරුණයෝ දෙන්නෙක් හිටිය යාළුවෝ දෙන්නෙක්. මේ දෙන්න ගියා තපස් කරන තැනකට. තපස් වලට කියන ව්‍රත කියලා. ඒ කාලේ තපස් ක්‍රම තිබුණා. ව්‍රත තිබුණා අජ ව්‍රත. අජ ව්‍රත කියන්නේ එළුවෙක් වගේ ඉන්නවා. ගෝ ව්‍රත. වෘත නෙමෙයි වෘත කියන්නේ රවුම. ව්‍රත. එතකොට මේ ගෝ ව්‍රත කියලා කියන්නේ ගවයෙක් වගේ ඉන්නවා. කුක්කුර ව්‍රත. බල්ලෙක් වගේ ඉන්නවා. ඉතින් මේ යාළුවෝ දෙන තෝරගත්ත ඕක. එක්කෙනෙක් තෝරගත්ත ගෝ ව්‍රතේ. අනිත් එක්කෙනා තෝරගත්ත කුක්කුර ව්‍රතේ. ඒ කියන්නේ එක්කෙනෙක් බලු විදියට බල්ලෙක් වගේ ඉන්නවා. තව කෙනෙක් ගවයෙක් වගේ ඉන්නවා. දැන් මේ දෙන්න මේ පුරුදු කරන විමුක්තිය කරා යන්න. දවසක් මේ දෙන්න මෙන්න බලද්දි දෙන්නෙක් කිනවා හතර ගාතෙන්. හතර ගාතෙන් ඇවිල්ලා එක්කෙනෙක් අර තුන් පාරක් වෙම කැරකිලා බලුපටිය වාඩි වෙනවා වගේ වාඩි වුණා. අනිත් එක්කෙනා ඇවිල්ලා ගවයා වගේ අත් දෙකම ඇතුළට නවාගෙන වාඩි වුණා. වාඩි වෙලා දැන් බුදුරජාණන් වහන්සේ කතා කරනවා. කිව්වා අපි දැන් කාලයක් තිස්සේ බොහෝම කැමැත්තෙන් මේ ප්‍රතිපදාව පුරුදු කරනවා. අපි මේ විමුක්තියක් කරා යන්න. අනේ අපේ උත්සාහය සඵල වේවිදයි කියලා ඔබ වහන්සේට කියන්න පුළුවන්ද කියලා ඇහුවා. ඒතර බුදුරජාණන් වහන්සේ වදාලා පුන්න වෙන එකක් කතා කරන්න. ඕ මාතෘකාව ඕනේ නැහැ කිව්වා. ආයෙමත් ඇහුවා. වෙන එකක් කතා කරන්න මේ මාතෘකාව එපා කිව්වා. තුන්වෙනි වතාවත් ඇහුවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ උදලා තුන්වෙනි වතාවත් ඇහුවා. දැන් ඕගොල්ලෝ දැන් අරයට කිව්වා කුක්කුර වෘත තියෙන කෙනාට කිව්වා දැන් ඔබ දැන් බල්ලෙක් වගේ තමයි දැන් බිමට දාපු දියා බල්ලෙක් වගේ කන්නේ. ඒතර ඔබ බල්ලෙක් වගේ හැසිරෙන්නේ. ඔබේ සිතුවිලි රටාව සම්පූර්ණ යන්නේ බල්ලෙක් වගේ. ගවයෙන් එතකොට ගවයා එක්කෙනාට කිව්වා දැන් ඔබ ගවයෙක් වගේ ඉන්නේ. සිතුවිලි රටාව සම්පූර්ණ යන්නේ ගවයෙක් වගේ. එතකොට ඔබ බලාපොරොත්තු වෙනවා විමුක්තිය කරා යන්න. ඒක මිත්‍යා දෘෂ්ටියක්. මේ විමුක්තිය කියන මාර්ගයක් නෙමෙයි. කියලා කිව්වා. ඉතින් ඒ නිසා එක්ක උපදින්නේ බලු යෝනියේ එක්ක උපදිනවා එක්ක නිරේ යනවා කිව්වා. අනිත් අය කිව්වා එක්ක ගව යෝනියේ උපදිනවා නිරේ යනවා. හැබැයි දැන් ඉස්සරහට එන විදියට නම් පේන්නේ නිරේටම තමයි. තිරිසන් අපායෙන්වත් බේරෙන්න කන්නේ. අනාගත ලෝකේ නම් දැන් ඔය මැද පෙරදිගේ තියෙන ඒගොල්ලෝ කතා කරන රටාව බැලුවාම නිරේටම තමයි. ඒ කොහොමද මම දැක්ක එක තරුණ ළමයෙක් කියනවා එයා බෝම්බයක් පුපුරවගෙන දැන් බෝම්බ ගොඩක් මේ පොඩි අර කබල් ජිප් එක දාගෙන දැන් මම ඉස්සර වාඩි වෙලා ඩ්‍රයිවිං සීට් එකේ වාඩි වෙලා එයා සුක්කාන මතින් අරන් කියනවා මට හරි සතුටුයි කියනවා මගේ ආගම වෙනුවෙන් මේ වගේ මරාගෙන මැරෙන්න මට හරි සතුටුයි මම දැන් තාම පොඩ්ඩකින් මැරෙනවා තමයි මරාගෙන මම මේක පුපුරවන්නේ දැන් ඔක්කොම ලෑස්ති කරලා තියෙන්නේ මම මේ මිසදිරි පිරිසක් මරාගෙන මැරෙන්නේ මම හරි සතුටුයි මට අප්සරාව 72ක් එහෙදි ලැබෙනවා කිව්වා. දැන් අප්සරාව 72 දෙන්නෙක් එක්ක විනෝද වෙන්න දැන් මම හිතන් ඉන්නේ. ඒතකොට හිත මුල් කරගෙන තියෙන්නේ කාමිට. ඒ හිතාගෙන ඉන්නේ අප්සරාව 72ක් ලැබෙනවා. ලැබෙන්නේ කොහොමද? තමන්ගේ ආගමික විශ්වාසය නැති එක්කෙනා විනාශ කරපන්. එතකොට ද්වේෂයක් එතන තියෙනවා. ඒ ද්වේෂෙත් එක්ක තෘෂ්ණාවකුත් තියෙනවා. දෙකම මිත්‍යා දෘෂ්ටියි. මිත්‍යා දෘෂ්ටිකයි. එහෙම කියලා මට හරි සතුටුයි. එතකොට මේ කොළුවගේ වයස අවුරුදු 17ක් හරි 18ක් හරි. ගියා. ගිහලා පිපිරෙව්වා. එතකොට බලන්න මේ මිසදිටුව සම්මාදිට්ඨිය නෑ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුන එක විස්තරයක් එහෙම එකක් තියෙනවා. දැන් ඔන්න නන්ද කුමාරයාට මේ ධර්මයේ සීකර ගන්න බැරි වුණානේ. ඒ බැරුණේ මොකද? ජනපද කල්යාණී අර පාත්‍රය අරන් බුදුරජාණන් වහන්සේ පිටිපස්සෙන් වඩිද්දී ජනපද කල්යාණී කිව්වනේ ආරිපුත්‍ර ඉක්මනට
එන්නේ කිව්වා. දැන් මෙයාගේ හිතේ මේක හොල්මන් කරනවා. මොකද්ද? දැන් මාලිගාව විවෘත කරන්න තිබ්බා. විවාහදී මේ බඳින්න තිබ්බා. ඔව් ඔටුන පළඳින එක තිබ්බා. දැන් මේ ඔක්කොම නැතුව දැන් මේ මහාන වෙලා. ඊට පස්සේ මෙයා තනියම ඇස්වල අඳුම් ගන්නවා, තනියම හැඩ වෙනවා. ඉතින් මේ ලස්සන කැටයන් දාපු පාත්‍රයක් අරන් ඉන්නවා. සිවුරට මේ අර සිග්සැග් සිස්ටම් එකට මහනවා. ඉතින් මේක දැන් බලාගෙන ගියාම දැන් ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට පැමිණිය කළා. භාග්‍යවතුන් වහන්සේ මෙහෙමයි මේ නන්දයන් වහන්සේ ඇස්වල අඳුම් ගාගෙන හැඩ වැඩ ඇති සිවුරක් පොරෝගෙන මේ පාත්‍රය ලස්සන තියන් ඉන්නවා කියලා. ඒකට පේනවා පැවිදි වුණාට ඉන්නේ කොයි ලෝකෙද? අර පරණ ලෝකේ තමයි දැන් හිතේ තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ නන්දට කතා කරනවා. නන්ද කතා කළා මම මේ කල්පනා කළේ ඔය විකාර සිවුර අතහැරලා පඳු ගහපු මේ පාංශකුල සිවුරක් පොරෝගෙන මැටි පාත්‍රයක් අරන් ඔය ඇස්වල ගාගෙන ඉන්න අඳුම් හොදලා සාමාන්‍ය භික්ෂුවක් වගේ මේ නන්ද ගත කරන්නේ කවද්ද කියලා මම මේ කල්පනා කරන්නේ. දැන් ඇයි නන්ද කුමාරයා දන්නවද තමන් මේ පෙරම් පුරාගෙන මොකේද කියලා? එයා දන්නේ නේක. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ සියල්ල යන පාර දන්නවා. ඊට පස්සේ නන්ද ගියා. දැන් ආසාව තියෙන අර මේ මාලිගාවේ උටුන පාඳලා කවුද කුමාරි? ජනපද කල්යාණිත් එක්ක ලස්සනට ජීවිතය ගෙවන්නනේ. දැන් බුදුරජාණන් වහන්සේ මොකද කළේ? නන්ද කුමාරයා එහෙනම් නන්ද අපි ගමනක් යන් කියලා මොකද කළේ? අතින් අල්ලගෙන තව්තිසා දිව්‍ය ලෝකයට වැඩියා. තව්තිසා දිව්‍ය ලෝකයට වැඩියාම උන් සක්දෙවිඳු දෙවිලෝ වන්දනා කරම මෙන්න දිව්‍ය අප්සරාව එනවා පොරකක පිරිස එනවා පිරිවර. මේන්නේ කාට වන්දනා කරන්නද? බුදුරජාණන් වහන්සේ වන්දනා කරන හොඳට බැලුවා නන්ද කුමාරයා. හොඳට බලන්න කිව්වා නන්ද මේගොල්ලෝ දිහා. බැලුවා. පතුල් රෝස පාටයි. මේ ලස්සන දිවඟනලා. ඊට පස්සේ ආව නන්ද දිව්‍ය ලෝකෙදිම ඇහුවා. නන්දර මේ ජනපද කල්යාණී මුන්දෙලයි බැලුවොත් මේ වෙනස මොකද්ද? කොහොමද වෙනස කියලා ඇහුවා. අනේ භාග්‍යවතුන් වහන්සේ මුන්දෙලා ඉදිරියේ ජනපද කල්යාණී කවුද කියලා ඇහුවා. අන්න එතන තමයි උපමාවක් කිව්වේ. නන්ද ස්වාමීන් වහන්සේ උපමාවක් කිව්වේ. මොකද්ද? ඔව්. හේනක දාච්චි වෙන්දිරියක් වගේ කිව්වා මේ දිව්‍ය අප්සරාව විසර. එතකොට බුදුරජාණන් වහන්සේ නන්ද ස්වාමීන් වහන්සේට උදල් නන්දය සීලේ ගුණයේ යෙදෙන්න ධර්මයේ හැසිරෙන්න මේ අප්සරාව 500ක් ඔබට ලැබෙයි කිව්වා. එතකොට අප්සරාව ලැබෙන ප්‍රතිපදාවක් එතන බොරුවක්ද හැබෑවක්ද? හැබෑවක්. එතකොට යම් කිසි කෙනෙක් ගුණධර්ම පිරුවොත් හරි විදියට දැන් බුද්ධ කාලේ එහෙම එකක් වුණා. එක භික්ෂුන් වහන්සේනම සීලමය ප්‍රතිපදාවකින් වාසය කළා. ධර්මයේ තුල වාසය කළා. භාවනා කර කර හිටියා. අපවත් වුණා. දිව්‍ය ලෝකේ උපන්නා. දිව්‍ය අප්සරාව ලැබිලා 100 ගාණක්. ඒ අප්සරාව බැලුවා දැන් මෙහා මේ දිව්‍ය රාජ්‍යයා මේ ඇස්සරලා බලන්නේ. ඇස්සරිය දැක්ක අප්සරාව ඇස් වහගත්තා. ඊට පස්සේ ඒ අප්සරාව ගිහිල්ලා මොකද කළේ? කන්නඩියක් කෙල්ලෝ මෝන්ට මේ බලන්න දැන් කියලා. බැලුවම කවුද? ස්වාමීන් වහන්සේ නෑ. දෙවියා ඉන්නේ. ඊට පස්සේ බුදුරජාන් වහන්සේට ගිහලා අනේ ස්වාමීනි මේ මලපිරීතිය වගේ පිරිසක් දැන් වට කරන් ඉන්නවා මාව. මට මේකෙන් ගැලවෙන්න ඕනේ කිව්වා. ධර්මය අවබෝධ කළා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළා අවබෝධ කළා. දැන් එතකොට බලන්න ඒක නේද ඇත්ත විස්තරේ. එහෙනම් දෙවියන් අතරට යන්න මිනිස්යාට අවස්ථාවක් නැද්ද? අවස්ථාවක් තියෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් ගම්මු කාලයක් තිස්සේ අපේ රටේ ඇහුවේ මේ දෙවි ලෝකෙ ගිහිල්ලා වැඩක් නැහැ. දෙවි කෙනෙක් කියලා වැඩක් නැහැ. පින් කරන්න බෑ එහෙමනේ. දැන් අපි සාමාන්‍යයෙන් සාක්කියක් ගමු අපිට පැහැදිලි සාක්කියක්. දන්න දෙවි කෙනෙක් ගැන. බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩපු වෙලාවේ මහියංගනීට වැඩපු වෙලාවේ ලංකාවේ දෙවි කෙනෙක් උන්වහන්සේට මුණ ගැහුණා. කවුද ඒ? සමන් දෙවියෝ. ඒතර සමන් දෙවියන්ට වන්දනාමාන කරන්න බුදුරජාණන් වහන්සේ මොනවද දුන්නේ? කේස ධාතු දුන්නා. එතකොට එහෙනම් දෙවියෝ ඒ කේස ධාතු අරගෙන මහියංගනී සෑය බැඳි නැද්ද?
ඒත් දෙවිය පින් කරේ නැද්ද? දෙවිය පින් කළා. ඒ සමන් දෙවිය ආරාධනා කළා තමන්ගේ භවනට වඩින්න කියලා. ශ්‍රීපාදයට වැඩියා. වැඩලා ඉන්ද්‍රනීල මාණික්කයක් මැද්දේ සිරිපතුල පිහිටෙව්වා. සමන් දෙවියෝ ඒ සිරිපතුල වන්දනාමාන කරන්නේ නැද්ද? ඒ සමන් දෙවිය බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය ඇහුවේ නැද්ද? සෝවාන් වුණාද නැද්ද? ඒත් මිනිස්සු එක්කෙනෙක්වත් ඒක කරගත්තද ඒ කාලේ? මිනිස්සු නැහනේ. එතකොට දෙවියා වෙලා හිටපු සමන් දෙවියෝ සෝවාන් වුණා නම් ඒ දිව්‍ය ආත්මේ චෛත්‍යකුත් හැදුවා නම් ඒ දිව්‍ය ආත්මේ එතකොට සිරිපතුලත් පිහිටෙවන මේ බොරුද? දැන් එහෙනම් කියන හැටියට දිව්‍ය ලෝකේ දෙවි කෙනෙක් ඉපදලා කිසි පිනක් කරගන්න බැරි නම් අබ්බගාත නම් එතකොට ඒකද හරි මේකද හරි? දැන් දිව්‍ය ලෝකේ ගිහලා මොකොත් පින් කරගන්න බැරි නම් කෙනෙකුට වැඩක් නැත්තම් අපි දෙන පිනින් නම් යැපෙන්නේ. අපි දෙන පිනින්ද සමන් දිව්‍ය රාජය යැපෙන්නේ. අපි ගමු මේ සමන් දෙවියන්නේ අඩවියේ. අපි ගත්තොත් රත්නපුර සබරගම ඔය පළාතෙම යම්ගාක් මිනිස්සු ඇද්ද? ඒ සියලු දෙනාගේ බලය එකතු කළොත් සමන් දෙවියන්ගේ බලය ඒත් අපි හොයන්න පුළුවන්ද? බෑනේ. එතකොට කොහෙද මේ බලය වැඩි මිනිස්සුන්ගේද සමන් දෙවියන්ගේද? ඒතර මේ දිව්‍ය ප්‍රතිපදාවක ගිහිල්ලා නැද්ද? තියෙනවනේ. එතකොට දැන් සමන් දෙවියෝ ඉන්නේ සතර අපායේ උපදින ස්වභාවයෙන්ද සතර අපායේ මිදිලාද? සතර අපායේ මිදිලා. එතකොට බලන්න මේ දෙවියන් අතර උපදින ප්‍රතිපදාවටත් අපි ගැරහෙව්වොත් දැන් අපි හරි විදිහට මේ බුදුරජාණන් වහන්සේ සරණ ගින් ධර්මයේ සරණ ගින් ශ්‍රාවක සංඝයා සරණ ගින් සීලයක පිළිපදලා දාන ආදී පින්කම් කරමින් හිත දූෂිත කරගන්න නැතුව අපි වාසය කළොත් අපිට දෙවියන් අතර තියාගන්න බැරිද? දැන් බලන්න දෙවියන් අතර උපන්නකේ වාසිය සමන් දෙවියෝ නෙළුවද නැද්ද? ඒ පළ නෙලා ගත්තා. එතකොට මහියංගණයට බුදුරජාන් වහන්සේ වැඩි ඇයි? ඒ වෙදි යක්ෂයන්ගේ සමාගමක් තිබ්බා. ඒ යක්ෂයන් එතනින් අයින් කරන්න නේද? යක්ෂයන්ව අයින් කළා ගිරි දිවෙනට ඇරියා. යක්ෂයන්ව පළවා හැරියා. ඒතර යක්කු අතර එකෙක්වත් හිටියද ඒ වෙලාවේ මේ ධර්ම අවබෝධ කරගන්න පුළුවන්? නෑනේ. ඒ පිරිසොක්කෝ අයින් කළා. දෙවියෙක් හිටියේ. එතකොට දිව්‍ය ලෝකේ යන කෙනෙකුට අවස්ථාවක් නැද්ද එහෙමනම් බලද්දි ධර්මයේ හැසිරෙන්න? තියෙනවනේ. ධර්මයේ දිනු කරගන්න අවස්ථාවක් තියෙනවනේ. දැන් අපි මහා දිව්‍ය ලෝකේ අපි යන්න වැඩක් නැහැ. අය ඕනේ නැහැ කියලා අපි ඉන්නවා කියලා. ඒතර අපි බුදු කෙනෙකුගේ ධර්මයක් නෙමෙයි කියන්නේ. ඒ බුද්ධ ඥානයක් තමයි සියලු තැන්වල යන ප්‍රතිපදාව. ඒ අයුරින්ම දනි. ඒක බුද්ධ ඥානයක්. සියලු තැන්වල යන ප්‍රතිපදාව ඒ අයුරින්ම දනි. ඔන්න ඒක තුන්වෙනි ඥානෙ. පළවෙනි ඥානෙ මොකද්ද? විය හැකි නොවිය හැකි දේ ඒ අයුරින්ම දනි. දෙවෙනි එක අතීත අනාගත වර්තමාන කර්ම විපාක තැන් වශයෙන් හේතු වශයෙන් ඒ අයුරින්ම දනි. අනිත් එක සියලු තැන්වල යන ප්‍රතිපදාව ඒ අයුරින්ම දනි. සියලු තැන්වල යන ප්‍රතිපදාව. එහෙනම් බුදුරජාන් වහන්සේ දන්නවා නිරේ යන ප්‍රතිපදාව. ඒ වගේම උන්වහන්සේ දන්නවා പ്രേත ලෝකේ යන ප්‍රතිපදාව. තිරිසන් ලෝකේ යන ප්‍රතිපදාව. ඊළඟට දිව්‍ය ලෝකේ යන ප්‍රතිපදාව. බ්‍රහ්ම ලෝකේ යන ප්‍රතිපදාව. මනුස්ස ලෝකේ යන ප්‍රතිපදාව. ඊළඟට උන්වහන්සේ දන්නවා සෝවාන් වෙන ප්‍රතිපදාව. සකදාගාමී වෙන ප්‍රතිපදාව. අනාගාමී වෙන ප්‍රතිපදාව. නිකලස් වෙන රහත් වෙන ප්‍රතිපදාව දන්නවා. මේ ලෝකේ වෙන කවුරුවත්ම මෙහෙම දන්නේ නැහැ. ඒතර උන්වහන්සේගේ දේශනාවල මෙහෙම තියෙනවා. උන්වහන්සේගේ දේශනාවල් කියවද්දී මේ දේශනාවල මොනවද තියෙන්නේ? දස බල ඥාන. එතකොට මේ ආශ්‍රයෙන් ඔබට හිත පහදා ගන්න පුළුවන්. එහෙනම් මේ බුදුරජාන් වහන්සේ මේ ඥාණයෙන් තමයි මේ ධර්මයේ දේශනා කරලා තියෙන්නේ. එතකොට මේ ඥාණය ණයට ගත්ත එකක් නෙමෙයි. දැන් සාමාන්‍යයෙන් අපේ ඥාණය මොකද්ද? තව කෙනෙකුගේ දැනුමකට පාදක වෙච්ච එකක් තමයි. තව කෙනෙකුගෙන් ඉස්කෝලේ ගියත් තව කෙනෙකුගෙන් ඉගෙන ගන්න. ඊළඟට වෙන ශිල්පයක් හදාරන්න ගියත් ගුරුවරයෙකුගෙන් ඉගෙන ගන්න. ගමනක් යන්න ගියත් එහෙම ඇදුමක් පහන්න ගියත් ගුරු ඉගෙන ගන්නවා. මොන හරි උයන්න ගියත් අපි කාගෙන් හරි අහ ගන්නවා. ගහක් කොළක් හිටවන්න ගියත් අපි කාගෙන් හරි
අහගන්න. ඉතින් අපේ දැනුම හැමතිස්සෙම තියෙන තවත් කෙනෙකුගේ දැනුමක් උපකාර කරගෙන. අපේ දැනුම ස්වයම්භූ නෙමෙයි. ස්වයම්භූ කියන්නේ තමන් තුලින්ම ඇති කරගන්න අවබෝධයට. දැන් බුදුරජාන් වහන්සේ තුල ඇතිවෙච්ච මේ ඥාන තමන් තුලින්ම ඇති වෙච්ච එකක්. තමන් තුලින්ම ඇති කරගන්නා වූ ඥාන. ඒතර මේ ඥාණයෙන් තමයි උන්වහන්සේ මේවා දේශනා කරන්නේ. ඒතර උන්වහන්සේ ඒ තැන්වල යන ප්‍රතිපදාව දන්නවා. ඒ නිසා උන්වහන්සේ දැන් ඔබ හිතන හැටියට බුද්ධ දේශනාවක් දැන් සෑහෙන දන්න නිසා බුදුරජාන් වහන්සේගේ අපේක්ෂාව තිබුණේ මොකද්ද? මේ සත්‍යයට ඉක්මනට චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා දෙන්නයි. ඒතර ඒ සඳහා මේ උන්වහන්සේ බලනවා. ඒකත් උන්වහන්සේගේ ඥානය. මේක අපිට ඉස්සරහට ඒක හම්බ වෙනවා. ඉතින් මේ අපේක්ෂාවට තමයි උන්වහන්සේ මේ ධර්ම මාර්ගේ කියලා දුන්නේ. එක දැන් උන් අපි මනුස්ස ලෝකෙට ඇවිල්ලා ඉන්නවා. දැන් මොකක් හරි එකකට මනුස්ස ලෝකෙට අපි ආවා. හැබැයි දැන් මනුස්ස ලෝකේ අපි තීරණාත්මක සම්දිස්ථානයක් මේ. මේකෙදි සමහර විට වැරදුනොත් වැරදුනාම තමයි. ඒක බැරි වෙලාවත් අපි ඊළඟ ආත්ම තිරසං අපායකට ගියොත් ඊට පස්සේ ඉතින් ආයේ කතාවක් නැහැ මොනවා වෙයිද කොයි ආකාරයට ඉවර වෙයිද කියලා කියන්න බෑ. අර මම දැක්ක එක පොතක මේ ඒකේ තිබුණා ඒක ධර්ම ප්‍රදීපිකාව. ඒ පොත අර ගුරුළුගෝමි පඬිවරයාගේ පොතේ මම ඒකේ දැක්කා මේ මල්ලිකා බිසෝ ගැන එක තිබුණේ පෙර ආත්මික ගොඩාක් ඉස්සර මේ ගෙදරට ඇවිල්ලා ඥාතියෙක්. ඥාතියට සංග්‍රහ කරන්න ගෙදර හිටපු එළුවා මරලා. ඒ එළුවගේ මවිල් ගානේ බෙලි කැපුම් කෑවා කියලා. එතකොට බලන්න මිනිස්සු මේ බැරි වෙලාවත් කෙනෙක් මේ තිරිසන් අපායක උපන්නොත් එතකොට තිරිසන් අපායක උපන්නාට පස්සේ පින් කරන්න අවස්ථාවක් යාට සැලසෙනවද? එතකොට යාට කැරකි විපාක දෙන්නේ මොනවද? අකුසල්මයි. අපි කියමු බැරි වෙලාවත් මේ යන රටාවේ පෙරේත ලෝකයක උපන්නොත් එතකොට යාට කැරකි විපාක දෙන්නේ මොනවද? පෙරේත ලෝකෙමයි. දැන් බොහෝ විට දැන් සාමාන්‍යයට ඔබට හිතෙන්න පුළුවනි පෙරේත ලෝකේ උපන්න කෙනාට දැන් අපි පින් දෙනවනේ පෙරේත ආත්මෙ මිදෙයි කියලා. සාමාන්‍ය පෙරේත ආත්මෙ මිදෙන්නේ නැහැ. එයාට කණ්ඩ ලැබෙනවා, ඇඳුම් ලැබෙනවා, ඒ ටික තමයි ලැබෙන්නේ. අර එක සිදුවීමක් තියෙනවා මේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ආත්ම භාව පහකට කලින් අම්මා. ඒ අම්මා වෙලා ඉපදිලා පෙරේති. ඒ කියන්නේ ආත්ම භාව පහකට කලින් සාරිපුත් මහරහතන් වහන්සේ ඒ කාන්තාවගේ මව කුසේ තමයි ඉඳලා තියෙන්නේ. ඉතින් සාරිපුත් මහරහතන් වහන්සේ පින් කරගෙන ගිහිල්ලා rahat වෙලා පුතා. අම්මා පෙරේත ලෝකේ. ඒ ආත්ම භාව පහකට කලින්. දැන් කොහොමhari මේ පෙරේතිට මේ මුණ ගැහුණා. මුණ ගැහලා අඳුනගත්තා මේ මගේ පුතා වෙලා හිටපු කෙනා කියලා. ඊට පස්සේ මේ සාරිපුත්ත මහරහතන් වහන්සේට කියනවා අනේ මං ඔබ වහන්සේගේ අම්මා දැන් මට ඒ උපන්න දවස් ඉඳලා මට ඇඳුනුත් නැහැ කණ්ඩත් නැහැ කිව්වා. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වැඩලා දානි අරගෙන සංඝයාට පූජා කරනවා. සෝහනට ගිහිල්ලා වස්ත්‍ර හොයාගෙන ඇවිල්ලා පඳු ගහලා සිවුරක් හදලා සංඝයාට පූජා කරනවා දෙනවා. ඊට පස්සේ දිවි වස්ත්‍රාභරණින් සැරසිච්ච දෙවඟනක් වගේ රූපේ තියාගෙන තිබිච්ච කෙනෙක් ඇවිල්ලා ස්වාමිනී මං අර හිටපු පෙරේති මං ඒ පින් අනුමෝදන් වුණා. මට දැන් කැම ලැබුණා, ඇඳුම් ලැබුණා. නමුත් මට තව සුළු කාලයක් තියෙන කිව්වා. ඊට පස්සේ කොහෙද යන්නේ කියලා ඇහුවා. නිරේ කිව්වා. දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේට බේරන්න බෑනේ. බේරන්න බෑ. දැන් පින් ගන්න යාට පුළුවන්කම තිබුණා. නමුත් කර්ම විපාක යන රටාව බේරන්න බෑ. මනුස්ස ලෝකෙදී නම් බේරන්න පුළුවන් වුණා. දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ එක්තරා අවස්ථාවක එක්කෙනෙකුගේ වගේ බේරුවනේ. යාළුවෙක් හිටියානේ. මාගන්ති වගේ නමක් තියෙන. ධනංජානි. ධනංජානි බ්‍රාහ්මණයා ඒ තරුණ කාලේ කිව්වා මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කිව්වා පින්වත යාළුවා යාගේ. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ යාළුවා. කොහොම මේ ධර්මයේ පොඩ්ඩක් ඒ පැත්තට නැඹුරු වෙලා ඔය බණ දහම් ආදී පුරුදු කරොත් හොඳයි නේද කියලා ඇහුවා. අනේ මට මේ කාලේ ඌවා කරන්න බෑ මං ඉතින් ඔය පුළුවන් හැටියට ජීවත් වෙනවා කිව්වා. දැන් මෙයා මරණාසන්න වුණා.
මරණසන්න වුණාට පස්සේ දැන් මෙයා ඉක්මනට පණිවිඩයක් ඇරිය සාරිපුත්ත මහ රහතන් වහන්සේට වඩින්න කියලා උන්වහන්සේ වැඩියා. වැඩියන් පස්සේ කිව්වා මේ දැන් කොහොමද? අනේ මට ගිනි තෙල් පේනවා කිව්වා. අද කොච්චර ගිනි තෙල් පේනවද මිනිස්සුන්ට අපි දන්නේ නැහනේ. ඒ කියා ගන්නත් බෑනේ. අනේ මට ගිනි තෙල් පේනවා කිව්වා. ඊට පස්සේ කිව්වා ඔය පේන්නේ නිරේ කිව්වා. ඔය නිරේට වඩා හොඳයි කිව්වා තිරිසන් අපාය. කියනවා එතකොට අර ගිනි තෙල් පෙනිලා නැතුව ගියා. දැන් අන්ධකාරයි කිව්වා. ඊට වඩා හොඳයි කිව්වා පෙරේත ලෝකේ. ඊට පස්සේ මෙයාගේ පෙරේත ලෝකෙට හිත ආවා. ඊට පස්සේ මනුස්ස ලෝකෙට, දිව්‍ය ලෝකෙට, කොහොම බ්‍රහ්ම ලෝකෙටම හිත ගෙනිච්චනේ. බලන්න මනුස්ස ලෝකේ එතකොට බ්‍රහ්ම ලෝකෙට හිත ගෙනිලා බ්‍රහ්ම ලෝකෙ පිහිටවගෙන හිටිය හිත. ඊට පස්සේ ඒ ධනංජානි බ්‍රාහ්මණය මැරිලා බඹලෝ උපන්න. සාරිපුත්ත මහ රහතන් වහන්සේ විහෙරට වැඩියාම බුදුරජාණන් වහන්සේ මොකක්ද ඇහුවේ? සාරිපුත්ත ඇයි ධනංජානි එතනින් නැවැත්තුවේ කියලා. ඇයි සාරිපුත්ත මහ රහතන් වහන්සේට නෑ අර ඥානෙ. සියලු තැන් වලට යන ප්‍රතිපදාව ඒ ආකාරයෙන්ම දන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ විතරයි. ඒ බුදුරජාණන් වහන්සේ එතන වැඩ හිටියනම් චතුරාර්ය සත්‍ය දකින්න. එතකොට බලන්නේ ශාස්ත්‍රුන් වහන්සේගේ ස්වභාවය අපි හොඳට තේරුම් ගන්න ඕනේ මේකෙන්. එතකොට බුදුරජාණන් වහන්සේගේ ඥාන තුනක් කිව්වා. ඒවා මතක තියාගන්න. සාමාන්‍යයෙන් අපිට ඒක මතක තියාගත්තොත් හරි ප්‍රයෝජනයි. ඊළඟ ඥානෙ තමයි අනේක ධාතු නානා ධාතු ලෝකං යථා භූතං පජානාති. මේ නානා ධාතු ස්වභාවයෙන් යුතු ලෝකය ඒ ආකාරයෙන්ම දකිනවා. එතකොට මේ ලෝකේ එකම ස්වභාවයෙන් යුක්ත නැහැ. නානා ධාතු ස්වභාවයෙන් යුක්තයි. එතකොට මේ ලෝකයට මොකක්ද සාමාන්‍යයෙන් අපි කියන්නේ නානත්ත්‍ය කාය නානත් සංඤී. ඒ කිව්වේ ශරීර වලිනුත් වෙනස්. අදහස් වලිනුත් වෙනස් ලෝකයක් තමයි මේ තියෙන්නේ. එතකොට මේ ලෝකේ තිරිසන් ලෝකේ ඒ പ്രേත ලෝක ආදී තව ලෝක තියෙනවා ඒකත්ත කාය ඒකත්ත සංඤී. ශරීර වලිනුත් එක වගේ. අදහස් වලිනුත් එක වගේ. තව ලෝක තියෙනවා ඒකත්ත කාය නානත්ත් සංඤී. ශරීර වලින් එකයි. අදහස් වලින් වෙනස්. සමහර ඒවා තියෙනවා ඒ නානත්ත් කාය ඒකත්ත සංඤී. ශරීර වලින් වෙනස් අදහස් වලින් එකක්. ඉතින් මේ ඔක්කොම මේ ලෝක ස්වභාවයේ ඒ වගේ ස්වභාවයන් ගැන නානා ධාතු ස්වභාවයෙන් යුතු ලෝකේ උන්වහන්සේ දන්නවා. දැන් මේ උන්වහන්සේ දකින්න දන්න ලෝකය අපිට ගෝචරද? අපිට ගෝචර නෑ. ඒ හේතුව ඒ ඥානෙ නෑනේ ලෝකේ කාටවත් දෙන අයට. උන්වහන්සේගේ තිබිච්ච ඒ ඥාන ශ්‍රාවකයෙකුට නෑ. તો නානා ධාතු අනේක ධාතු නානා ධාතු ලෝකේ නොඑක් ධාතු ස්වභාවයෙන් යුක්ත බව උන්වහන්සේ දකින මේ හොඳ එක්කිනාට හොඳ එක්කිනා එකතු වෙනවා. නරක එක්කිනාට නරක එක්කිනා එකතු වෙනවා. මේ වගේ ස්වභාවයෙන් යුක්තයි. ඒකට උන්වහන්සේ මොකද්ද පාවිච්චි කළේ? ධාතු ස්වභාවය කිව්වා. ධාතු ස්වභාවය කිව්වා. දැන් ඔන්න මේ හිටපු ගමන් ওই දඹදිව වන්දනාවේ ගම් වලින් යනවා මිනිස්සු. වන්දනාව ගිහිල්ලා ඒ සමහර ඉන්නවා මේ ගම් වල එක එක ඔය අර ගොඩේ බීම වර්ග බොණ්ඩ පුරුදු වෙච්ච. හින්දිත් බෑ, ඉංග්‍රීසිත් බෑ. මේ ගිහිල්ලා ඉන්දියාවේ ගිහිල්ලා වැඩි වෙලා නැහැ මේ මිනිස්සුන් නැහැ. ටිකක් වෙන හොඳට බීලා එනවා. හොයා ගන්නවා තැන් තියෙන තැන්. ඒ කියන්නේ මොකක්ද? ධාතු ස්වභාවය. ඒ නරක වැඩ කරන කෙනෙක් පොඩි රහුමක් යනවා මේ ටවුමේ. ටිකක් යට ගානට එක්කෙනෙක් හපු වෙලා. එහෙම නැද්ද? ඒ මොකද්ද? ධාතු ස්වභාවය. හොඳ එක්කිනාට හොඳ එක්කෙනෙක් අහු වෙනවා. නරක එක්කිනාට නරක එක්කෙනෙක් අහු වෙනවා. මේ වගේ බුදුරජාන් වහන්සේ කලේ පැවිදි වුණෙත් මේ ධාතු ස්වභාවයට අනුවයි. දවසක් බුදුරජාන් වහන්සේ භික්ෂූන්ට වදාලා සාරිපුත්ත මහ රහතන් වහන්සේ සංඝ පිරිසකුයි සක්මන් කරනවා. ආම් බලන්න කිව්වා මහණෙනි. සාරිපුත්තයන් එක්ක මේ සක්මන් කරනවා. මේ සියලු දෙනා ප්‍රඥා සම්පන්නයි කිව්වා.
මුගලන් මහරහතන් වහන්සේත් එක්ක සංඝ පිරිසක් සක්මන් කරනවා. අර බලන්න කිව්වා. ඒ සියලු දෙනා 이르දිමන්තයි කිව්වා. අනුරුද්ධ මහරහතන් වහන්සේත් එක්ක තව පිරිසක් සක්මන් කරනවා. මේ බලන්න කිව්වා අර පිරිස. ඒ සියලු දෙනා දිවස්ලාභින් කිව්වා. ආනන්ද ස්වාමීන් වහන්සේත් එක්ක තව පිරිසක් සක්මන් කරනවා. මේ පිරිස ඔක්කොම ධර්මයේ දරාගෙන ඉන්නවා කිව්වා පාඩම් කරගෙන. දේවදත්තත් එක්කත් පිරිසක් සක්මන් කරනවා. අර බලන්න කිව්වා ඔක්කොම පාපී භික්ෂුන් කිව්වා. දැන් බලන්න ඒතර පාපී භික්ෂුවට හිත ඇදලා ගියේ පාපී පුද්ගලයා ළඟටයි. එතකොට ප්‍රඥාවන්ත කෙනාගේ හිත ඇදලා ගියේ ප්‍රඥාවන්ත කෙනා ළඟටයි. දිවස් ලැබෙන කෙනාගේ හිත ඇදලා ගියේ දිවස් ලැබෙන කෙනා ළඟටයි. මේ ධාතු ස්වභාවය අනුව තමයි අපි මේ රැකී ආරක්ෂාවල් කරන්නේ. ගොඩක් අය රැකී ආරක්ෂාවල් කරන්නේ ධාතු ස්වභාවය අනුව. ඒ කවුරුත් දන්නේ නැහැ ඒක. කොහොමද මේ ධාතු ස්වභාවය? හිතාගෙන ඉන්නේ වෙනින් එකක්. ඊට පස්සේ වෙන්නේ වෙනින් එකක්. කරන්නේ ඉගෙන ගන්න වෙන විශයක් කරන්නේ වෙන රසාවක්. එහෙම වෙන්නේ නැද්ද? එහෙම වෙනවා. මේ ධාතු ස්වභාවයෙන් තමයි වෙන්නේ. මට හම්බුණා ජපානි ළමේ ඉන්දියාවේදී ඒ ළමයාට ඉගෙන ගත්ත එක රස්සාවකත් හරියන්නේ නැහැ. මෙයා දවසක් පන්සලට ගිහින් බුදුරජාණන් වහන්සේට වැඳ වැඳ අනේ මට රස්සාවක් කරන්න මට මාර්ගයක් කියලා දෙන්න කියලා. දවසක් මෙයාට හීනෙක් පේනවල කවුරු කියන ඔබ උයන් ඉගෙන ගනින් කියලා. මෙයා මොකද කළේ? ඔය උයන පන්තියකට ගියා. ගිහිල්ලා මේ පුතා දැන් මම හිතන්නේ ලොකු හෝටලයක හොඳ කුක් කෙනෙක්. දැන් බලන්න එයාගේ රස්සාවට එයා ඇදලා ගියපු විදිය. සමහර පොඩි ළමයි ඉන්න චූටි කාලේ මේ යකඩ කෑලි එකතු කර ගන්නවා, කෑලි හදනවා. ටික කාලයකට ගෑරේජ් බාස් කෙනෙක්. එහෙම වෙනවා. තව සමහර ඉන්නවා පොඩි කාලේ ඉඳලා ඇඳුම් මහාන පුරුදින පොඩි ලොකු වෙන ටේලර් ෂොප් එකක් දාගෙන. සමහර පොඩි කාලේදී මුකුත් නැහැ. ලොකු වෙනට බාබර් කෙනෙක්. වෙන්නේ නැද්ද මේවා? ඒ හැම එකටම අපේ ක්‍රියාවල් වලට මේ ධාතු ස්වභාවයේ බලපානවා. මේ ධාතු ස්වභාවය කොච්චර බලපානවද කියන්නේ බුද්ධ කාලේ බුදුරජාණන් වහන්සේ කාලේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟට එක පොඩි නමක් පැවිදි වුණා. සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟ. දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒ කාලේ ඉතින් පැවිදි වෙන හැමෝටම දෙන්නේ අසුබ භාවනාවනේ ඉස්සල්ලාම. ඉතින් කෙස්ලොම් නියදත් සම්මාස් අර මල්ල දිගහැරලා බලනවා වගේ මල්ල ලෙහෙලා බලනවා වගේ බලන්න කියලා සතිපට්ඨානේ තියෙන විදිහට උගන් දැන් මේ සාමනාංශ භාවනා කරනවා ඒක මොහොතක් ඒ අරමුණ හිතට ගන්න බෑ. දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ එක එක ක්‍රමයකට කියලා දෙනවා. ඒත් බෑ. 3 මාසයක් මුළුල්ලේ වෙහෙසෙනවා ප්‍රතිඵල නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ළඟට එක්කන් යනවා. බුදුරජාණන් වහන්සේ මොකද කියලා අහන්න කියලා රත්තරන් පාට මලක් මවලා දෙනවා. මේ මල දිහා බලාගෙන ලෝහිතකම් කියලා මෙනෙහි කරන්න කියනවා. මේ මෙනෙහි කරනකොට මොහොතින් හිත එකඟ වුණා. බුදුරජාණන් වහන්සේ ධර්මයේ කිව්වා රහත් ඵලයටපත් වුණා. බුදුරජාණන් වහන්සේ වදාළ සාරිපුත්ත මහරහතන් වහන්සේට සාරිපුත්ත අවුරුදු 500ක් ආත්ම භාව 500ක් රත්තරන් වැඩ කරපු එක්කෙනෙක් කිව්වා මේ. බලන ධාතු ස්වභාවයේ අනේක ධාතු නානා ධාතු ස්වභාවිත ලෝකේ බුදුරජාණන් වහන්සේ තමයි දැක්කේ. එතකොට ඒ උන්වහන්සේගේ ඥාණය එතකොට බලන්න උන්වහන්සේගේ මේ දසබල ඥාන උන්වහන්සේගේ මේ උතුම් ධම්සක් පැවතුම් දේශනාවට ඍජුවම බලපාපු දේ නේද එකම දේ. ඒකෙන් තමයි ශ්‍රාවකයෝ ඒ කාලේ ශ්‍රාවක පිරිස් නිවන් අවබෝධ කළේ. ඉතින් හරි ලස්සන මේ සිද්ධි බලද්දී ඊළඟ දැන් තුන ඥාන හතරක් කිව්වා අපි. මොනවද ඒ? විය හැකි නොවිය හැකි දේ ඒ ආයුරින් මේ දන්නා ඥානෙ. අතීත අනාගත වර්තමාන කර්ම විපාක හේතු වශයෙන් තැන් වශයෙන් ඒ ආයුරින්ම දන්නා ඥානෙ. සියලු තැන් වලට යන ප්‍රතිපදාව ඒ ආයුරින්ම දන්නා ඥානෙ. අනේක ධාතු නානා ධාතු ලෝකය ඒ ආයුරින්ම දන්නා ඥානෙ. ඊළඟ එක තමයි සත්වයන්ගේ නානාදි මුත්තිකතං යථා භූතං පජානාති. සත්වයන්ගේ නානා රුචි අරුචිකං ඒ ආකාරයටම දන්නා උන්වහන්සේ. උන්වහන්සේ ඒවෙන් තමයි මේ ලෝකෙට ධර්මයේ ප්‍රචාරය කළේ. සත්‍යංගේ නානාදි මුත්තික බව.
එක එක ගතිගුණ මේ සත්වයන් තුළ බැසගෙන තියෙනවා. ඒ ගතිගුණ වල දිහා බලලා තමයි උන්වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ. ඒක දිහා බලලා. එහෙම දේශනා කරපු සූත්‍ර තමයි අපි මේ කියවන්නේ. එහෙම දේශනා කළේ ඒ ගතිගුණ දිහා බලලා ඒ සත්වයන්ගේ නානාදි මුත්තිකතං සත්‍යංගේ නානා අදිමුත්තික ඒක අදිමුත්තික ස්වභාවය කියන එක වචනේ මතක තියාගන්න. ඒ කියන්නේ එක එක රුචි අරුචිකම් මේ සත්‍යයන්ට ගතිගුණ පිළිහිටලා තියෙනවා. ඒ පිළිහිටලා තියෙන විදිහට තමයි යන්නේ. ගොඩාක් දුරට ඒක හැදෙන්නේ සත්වයන්ගේ කර්මයට අනුව. ඒ දැන් බුද්ධ කාලේ එක්කෙනෙක් හිටියට මතකද මේ අර රජගහනුවර ගලක් උඩ තපස් කළේ අර තනි කකුලෙන් හිටගෙන හුලම් බිබි ජම්බුක අවුරුදු 50ක් වේලිච්ච අසුචි කාලා හිටියන්නේ මිනිස්සෙක්. අපිට මේක හිතන්න පුළුවන් ඒක කතන්දරයක් කියලා රහතන් වහන්සේ නමක් බවට විස්තර නැත්තම්. ඒ ආත්ම රහත් වුණා. බලන්න මේ පොඩි කොළුවේ ඉපදින්නේ මං හිතන්නේ පසේ බුදුරජාණන් වහන්සේ නමකට ඒ අපහාස කළා. ඉපදිච්ච දවසේ ඉඳලා මේ එකම ප්‍රිය ආහාරය කක්ක තමයි. වෙන කිසි දෙයක් කන්න බෑ. කක්කමයි හොයන්නේ. ඒතර බලන්න දැන් මිනිස්සු බත් ගෙනත් දෙනවා. ඉතින් මිනිස්සු දන්නේ නැහැ මොකද්ද කියලා. රසයට බත් හදාගෙන ගියනවා. ඉතින් එයා කියනවා මේ උඹලාට ඉතින් පින් සිද්ධ වෙන්නත් එපාය. ඔය තනකුල ගහ කඩන් වරින් කියන. ඒ තනකුල ගහ කඩාගෙන එනවා. එතකොට අර බත් එකේ ගානවා. ගාලා දෙනවා. දැන් මෙයා දී පොඩ්ඩක් ගාලා හා දැන් ඇති. උඹලාට ඕක පින ඇති හොඳටම කියනවා. දැන් ඉතින් ඊට පස්සේ කට අර ගන්නවා. අහනවා ඇයි කියලා. නෑ මම මේ හුලන් තමයි කියන ආහාරයට ගන්නෙ. තනි කකුලෙන් ඉන්නේ ඇයි කියලා අහනවා. කකුල් දෙකකින් ඉන්න බෑ මේ මහ පොළොවට බෑ කියනවා මගේ ගුණධර්ම. ඔව් රොත්තු දෙන්නේ නැහැ කියන මහ පොළොවට. එච්චර මේ ගුණධර්ම බරයි. එතකොට ඒ ජම්බුකා ජීව දැන් තනි කකුලෙන් ඉන්නවා. රැයට මොකද කරන්නේ? කකුල් දෙකම තියෙනවා. කට වහ ගන්නවා. හිමීට ගලෙන් පල්ලෙහාට බහිනවා. බහැලා යනවා මිනිස්සුන්ගේ අසුචි ගෙනල්ලා දාන තැනට. ඊළඟ මොකද කරන්නේ? බඩ පිරෙන්න කනවා. දවසක්ද සතියක්ද මාසයක්ද අවුරුදු 50ක් පුදුම කර්මයක් නේද ගෙවලා තියෙන්නේ. අවුරුදු 50ක් බුදුරජාණන් වහන්සේ දැක්ක මේ මෙයාගේ මේ ඉරණම. දැකලා උන්වහන්සේ වැඩියා. අන්න බලන්න සත්‍යංගේ නානාදි මුත්‍තිකගත බව. එයා කොහොමද මේ කර්මයේ රැස්කලේ කොවිදිහට මෙයාට විපාක දෙන්නේ? දැන් මේ විපාක දෙලා ඉවරයි. දැන් මෙයා බේරෙන්න මොකද්ද කියන මොකද්ද කරන්න ඕනේ දේශනාව මේ ඔක්කොම උන්වහන්සේ දන්නවා. උන්වහන්සේ වැඩිලා උන්වහන්සේ කරුණ කියලා දැන් උන්වහන්සේ රෑ නැවතින්න අවසර ගත්තා. ගල උඩ දැන් උන්වහන්සේ ඉන්නවා. දැන් අරය ගණන් ගන්නෑ බුදුරජාණන් වහන්සේ. දැන් ඉන්නවා පැත්ත කරලා. එයා තනි කකුලේ හිටියේ කට අරගෙන ඉන්නවා. දැන් රෑ වෙනකොට උන්වහන්සේ දැන් බුදුරජාණන් වහන්සේ දන්නවා දැන් මෙයා මේ වෙලාවට කට වහනවා මේ වෙලාවට කකුල තියෙනවා මෙයා යනවා කියලා. එතකොට උන්වහන්සේ ළඟට ගිහිල්ලා දැන් මොකද මේ කරන්න හදන්නේ? පාර ගිහිල්ලා අසුචි කන්නේද හදන්නේ කියලා ඇහුවා. අන්න මෙයාගේ අර සලුපිලි ඔක්කොම වහගෙන හිටපු ඔක්කොම ඉවරයි ඉරිලා ගියා. ඊට පස්සේ ධර්මයේ දේශනා කළා පැහැදුනා රහත් ඵලයටපත් වුණා. එතකොට බලන්න මේ රහත් වෙන්න ඉන්න මිනිස්යාට දැන් සාමාන්‍යයෙන් දැන් අපි රහත් ඵලයේ බුදු කෙනෙකුගෙන් රහත් බව ලබන්න නිකන් නෙමෙයි එහි භික්ෂු රහත් බව ලැබුවේ. රහත් බව ලබන්න පින තියෙන එක්කෙනාට කර්මයේ ගහපු ගැහිල්ල කර්ම විපාකේ ගහපු ගැහිල්ල එහෙම බලද්දී අපිට තියෙන බරපතලම අර්බුදේ අපට තමන්ගේම සිතකය වචනේ තමන්ගේම සිතක වචනේ නුහුරට යෑම මේක තමයි බරපතලම අර්බුදේ අපිට පේන්නේ බරපතලම අර්බුදේ හැටියට බාහිර එකක් නේද අසවලා මට ගැහුවේය අසවලා මට බැන්නේය
අසෝලා මගේ දියුණුව නැසුවේය. අසෝලා මට නිඳා කළේ. අසෝලා මගේ කීර්තිය නැති කළේ. අසෝලා මට අර දේ නොදුන්නේය. අපි හැමතිස්සෙම දකින්නේ පාඩුව කළේ කවුරු කියලාද? බාහිර කෙනෙක් කියලා. නමුත් මේ දේශනාව දිහා බැලුවම පේනවා පාඩුව කරගන්නේ තමාමයි. තමාමයි Tamanට පාඩුව කරගන්නේ. තමාමයි Tamanට හානිය කරගන්නේ. තමන්මයි Tamanට අවාසිය කරගන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේට මේ සත්‍යංගේ නානාදි මුත්තික බව දන්න නිසා උන්වහන්සේ මේ සත්‍යාව එකකින් ලස්සන්ට බේරන. දැන් බලන්න මේ පින්වන්තයන්ගේ ස්වභාවය බුද්ධ කාලේ යසකුල පුත්‍රයා ගැන බලමු. දැන් බුදුරජාන් වහන්සේ දැන් ගයාවේ බෝධිය ළඟ බුදු වුණා. බුදු වෙලා ඊට පස්සේ උන්වහන්සේ වැඩියා බරණැසට. බරණැස ඉසිපතනේ දැන් ඉන්නවා පස්වග භික්ෂුන් වහන්සේලා ඉන්නවා. දැන් පස්වග භික්ෂුන් වහන්සේලා ඊයේ රහත් වුණා කියමු. ඔන්න ඊයේ රහත් ඵලයටපත් වුණා. ඔන්න අදරෑ යසකොල පුත්‍රයාට උන් රෑජාමේ හැරෙනවා. ඇහැරුණාම පේනවා මොකද්ද පේන්නේ? නිලියන්ගේ විප්‍රකාර. ඒ යසකොල පුත්‍රයාටත් මාලිගා තුනක් තියෙනවා. නින්ද යනකන් නාටිකාංගනාව නටනවා සින්දු කියනවා. දැන් යාට ඇහැරෙනකොට මේ ඔක්කොම නාටිකාංගනාවගේ විප්‍රකාර දැක්කා. දැකපු ගමන් එපා වුණා. උපද්දුතං වතබෝ උපස්සට්ඨං වතබෝ එහෙම කියුණා. මේක මහා වැඩන්නේ මේ ජීවිතේ මොන වදයක්ද මොන කරදරයක්ද කියලා. හිතුවා මං එවලම යන්න ඕනේ. පුදුම සාගත සිද්ධිය බලන්න එතකොට එවලම යන්න ඕනේ කියලා සෙරප්පු දෙක දාගත්තා. දාගෙන ගේට්ටුව ගාවට ආවා. එනකට ගේට්ටුවේ ඇරි මිනිස්සු නෙවෙයි. අමනුෂ්‍ය ගේට්ටුවේ හරි ලස්සන තියෙනවා මේ මහවග්ගපාලි පොතේ. මේ යසකුල පුත්‍රයාට උතුම් පැවිදි බවට බාධා නොවේවා. මේ යසකුල පුත්‍රයා දන්නේ පැවිදි වෙන්න යන්නේ කියලා. අමනුෂ්‍යෝ යසකුල පුත්‍රයාගේ උතුම් පැවිදි බවට බාධා නොවේවා කියලා ගේට්ටුව අරිනවා. දැන් මේ සිද්ධි වෙන රෑ 3ට විතර 3ට 4ට වගේ වෙන්නේ. එන්න දැන් යසකුල පුත්‍රයා යනවා. දැන් පාරේ හිටිච්ච පාරේ යනවා. ගිහිල්ලා ඔන්න මේ නගරේ දොරත් අරිනවා. යසකුල පුත්‍රයාගේ උතුම් පැවිද්දට බාධා නොවේවා කියලා. මේ දොරට පාළුවේ බුදි. ඒක කවුද මේ අරින්නේ? අමනුෂ්‍යය. අරගෙන යනකොට ඔන්න බුදුරජාණන් වහන්සේ ගහක් යට වැඩ ඉන්නවා. උන්වහන්සේ පේන්නේ නැහැ මෙයාට ආයෙ කිවෙනවා අර කායිත්. උපද්දුතං වතබෝ උපස්සට්ඨං වතබෝ කියලා. මට බවදී මේ ජීවිතේ හරි කරදරයක් යන්නේ. හරි පීඩාවක් ඉන්නේ කියලා. ඒක බුදුරජාණන් වහන්සේ කියනවා යස මං ගත කරන ජීවිතයේ කිසි කරදරයක් නැහැ. කිසි පීඩාවක් නැහැ කියනවා. ඒකට යසකුල පුත්‍රයා එතෙන්ට එනවා. උන ධර්මයේ කියනවා. අන්න බුදුරජාණන් වහන්සේලාගේ ධර්මයේ අර මොකක්ද මේ දේශනාවට කියන්නේ? සාමුක්ඛංශික දේශනා. තමාම උසස් බවට පත් කරවන දේශනාව කියනවා. දේශනා කරාම යසකුල පුත්‍රයා සෝවාන් ඵලයටපත් වෙනවා. යසකුල පුත්‍රයාගේ අම්මා නැගිටලා බලනවා දොරවල් ඇරලා. දුවල ගිහිල්ලා බලන කුමාරයා නැහැ. තාතර දුවල ගිහලා කියනවා හරි වැඩේනේ. පුත් කුමාරයා නැහැ කියනවා. තාත්තා කියනවා මම බලාගෙන ඉන්නම් කියලා බලනවා. මම වැලි පාරේ තියෙන අඩිපාරවල්. ඒ අඩිපාර දිගේ යනවා. ඒතර බුදුරජාන් වහන්සේ දකිනවා දැන් තාත්තා එනවා. දැන් උන්වහන්සේ 이르දියක් පානවා. යසකුල පුත්‍රයා වාඩි වෙලා ඉන්නවා. පේන්නේ නැහැ තාත්තට. තාත්තා ඇවිල්ලා අහන මේ ස්වාමීනි මගේ පුත්‍රයා මේ පැත්තෙන් ගියාද කියලා. කියනවා මේ ගෘහපතිය වාඩි වෙන්න මම ඔබට ධර්මය කියන්නම් කියනවා. සාමුක්ඛංශික දේශනාව කරනවා. එතකොට අර සාමුක්ඛංශික දේශනාව කියන චතුරාර්ය සත්‍ය. සෝවාන් ඵලයටපත් වෙන තාත්තා. පත් වෙනකොටම යසකුල පුත්‍රයා රහත් ඵලයටපත් වෙනවා. නමුත් රහත් වුණාට තාම ගිහි. බුදුරජාන් වහන්සේ ඉරිදී ආතාරිනවා පුතා ළඟ. තාත්තට පේනවා. තාත්තා කියන පුතේ අම්මට කරදරයක් වී අම්මා දැන් ඔන්න කම්පා වෙලා ඉන්නවා. ඉක්මනට ගෙදර යන් කියනවා. එතකොට බුදුරජාන් වහන්සේ කියන ගෘහපතිය ඔබ යම් ධර්මයක් අවබෝධ කළාද?
ඒ ධර්මයේ පරිපූර්ණව අවබෝධ කරලා උපාදාන රහිතව හිත මුදවාගෙන නිකලෙස්ලා මේ ඉන්නේ කියන පුතා. මේ පුතාට දැන් තියෙන්නේ පැවිද්ද විතරයි කියනවා. තාත්තා කියනවා ස්වාමීනි මාගේ පුත්‍රයාට මේ පැවිද්ද එසේම වේවා. එහෙනම් ස්වාමීනි හෙට දවසේ දානෙට මේ පුතා සමග ගෙදර වඩින්න කියනවා. ඔන්න එහි භික්ෂු පැවිද්ද ලැබෙනවා යසකුල පුත්‍රයාට. බලන්න මේ ජීවිතේ කොහොමද කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ යසකුල පුත්‍රයයි ඒ ගෙදරට වඩිනවා. යස රහතන් වහන්සේ. වඩින්න දැන් තාත්තා සෝවාන් වෙලා. දැන් යස කුමාරයාගේ ගිහි කාලේ යස කුමාරයාගේ බිරිඳයි අම්මයි. දානි හදලා දැන් දාන පූජා කරනවා. එදා බුදුරජාණන් වහන්සේ එතනදිත් අර දාන කතා, සීල කතා, සග්ග කතා, කාමානං ආදීනං ඕකාරං සංකලේශං නෙක්ඛම්ම ආනිසංසං ඔය මේ සාමුක්ඛාංශික දේශනාව කරනවා. එතකොට ඔන්න යසකුල පුත්‍රයාගේ අම්මයි බිරිඳයි සුවම් ඵලයටපත් වෙනවා. එතකොට යසකුල පුත්‍රයාගේ තාත්තා තමයි බුද්ධ ශාසනයේ ප්‍රථම උපාසක, තෙරුවන් සරණ ගියේ ප්‍රථම උපාසක. අම්මයි මේ බිරිඳයි තමයි තෙරුවන් සරණ ගියේ ප්‍රථම උපාසිකාවෝ. නිකන් නෙමෙයි තෙරුවන් සරණ ගියේ ඒගොල්ලෝ. මාර්ගඵල ලාභීන් හැටියටයි. දැන් බලන්න පින්වල වෙනස. දැන් අපි මේ තෙරුවන් සරණ යනකොට තෙරුවන් කැඩෙන්න කොච්චර දේවල් තියෙනවද? තව කෙනෙක් කියලා නැකතක් ගෙනත් දෙනවා. මේ බලාපි මේකක් කියලා. තව කෙනෙක් කේන්ද්‍රය බැලුවද කියලා අහනවා. මේ රකින්න තිසරණේ නැති වෙනන්න කොච්චර දේවල්ද දැන් වර්තමානයේ. තිසරණේ පිළිටල මැරෙන්නේ කීයෙන් කී දෙනාද? ගොඩාක් දෙනෙකුට තිසරණේ නැතුව මැරෙන්නේ. මේ සුගතියක් කොහේ තිසරණේ නැතුව මැරිලා. ඉතින් ඒ නිසා ඒ බුදුරජාණන් වහන්සේගේ නානාදි මුක්තිකත භාවය ඥානයක්. ඒතකොට මම කල්පනා කළා ඒවා කියවද්දී ඇත්තෙම මේ මොනතරම් පින්වන්තයෝද. දැන් යසකුල පුත්‍රයාගේ තාත්තා දන්නවද ඒ බුද්ධ ශාසනයේ මේ පළවෙනි උපාසක කියලා? නෑ. අම්මා දන්නවද පළවෙනි උපාසිකාව කියලා? එයාගේ බිරිඳ දන්නවද පළවෙනි උපාසිකාව කියලා? නෑනේ. යසකුල පුත්‍රයා දන්නවද පිටත් වෙන්නේ රහත් වෙන්න කියලා? නෑනේ. බලන්න මේ හොඳට පින් මෝරපු අයගේ සිද්ධ වෙන හැටි. ඔන්න ඊට පහෝදා ආරංචි වෙන යසකුල පුත්‍රයා ගැන ආරංචි වෙලා එනවා සිටු පවුල් වල සිටු කුමාරවරු 4 දෙනෙක්. විමල, සුබාහු, පුන්නජී, ගවම්පති කියලා. මේ බුදුරජාන් වහන්සේ කියන්නේ යස රහතන් වහන්සේ බලන් දෙන්නේ. ඇවිල්ලා වන්දනා කරලා කතා කරාම මේ කුමාරවරු 4 දෙනාව බුදුරජාන් වහන්සේ ළඟට එක්කන් යනවා. භාග්‍යවතුන් වහන්සේ මේ ප්‍රධානම බරණැස ප්‍රධානම සිටු පවුල් වල ඉන්න ප්‍රධාන කුමාරවරු 4 දෙනා කියනවා. විමල, සුබාහු, පුන්නජී, ගවම්පති. ඒ එක්කගෙන යනවා. එතකොට බුදුරජාන් වහන්සේ අන්න සාමුක්ඛාංශික දේශනාව කරනවා. රහතන් වහන්සේලා 4 නමක්. ඊට පහෝදාරංචි වෙලා අනිත් අය එනවා 50 දෙනෙක් කියනවා හොඳ කොල්ලෝ. 50 දෙනෙක් කියනවා. යස රහතන් වහන්සේ බලන්න. ආයි බුදුරජාන් වහන්සේ ගාවට එක්කගෙන යනවා. ස්වාමිනී මගේ යාළුවෝ මේ කියනවා. 50 දෙනා. ආයේ චතුරාර්ය සත්‍ය දේශනා කරනවා. සාමුක්ඛාංශික දේශනාව. ඒ සියලු දෙනාම නිකලස් වෙනවා. බලන්න මේ යුගයේ අද මොනවද තියෙන්නේ අපිට තිසරණ රැක ගන්න කොච්චර අමාරුද? ආන අද ඉන්න තත්ත්වයේ ඒ තත්ත්වයේ අතර වෙනස දැන් තේරුම් ගන්න. මේ තිසරණ රැක ගන්න කොච්චර අමාරුද? සීල්පද 5ක් රැක ගන්න කොච්චර අමාරුද? හිත රැකගෙන දාන පිටිකක් පූජා කර ගන්න කොච්චර අමාරුද? එතකොට මේ සිතේ ශ්‍රද්ධාවට හානි වෙන දේවල් නෙමෙයි හැමතැනම සිද්ධ වෙන්නේ වර්තමානයේ. ඒ විදිහට බලද්දී අපිට කොච්චර දුෂ්කරද මේ කුසල් දහම් මේ යෙදීම. අපි බොරු කතා කරලා වැඩක් නැහැ. ඒ බුදුරජාන් වහන්සේ කාලේ සුන්දර ලෝකේ නෑ. සුළු කාලෙන් බලන්න පට ගාලා මේ ධර්ම අවබෝධය වෙච්ච හැටි. ඒ කාලේ ඉතින් අපි කොහේ හිටියද මොනවා වෙලා හිටියද මේ සංසාරේ කියන්නේ කොනක් පොටක් පේන තැන නෙමෙයි. කාලයකට කල්ප ගානක් මුහුදෙන් ගොඩට යන්නේ. කල්ප ගානක් මෙරි මුහුදෙමයි. ආයි කාලයකට වැසිකිලි වලින් ගොඩ යන්නේ කල්ප ගානක්. ආයි තිරිසං ආත්මෙන් ගොඩ යන්නේ කල්ප ගානක්. ආයි പ്രേත ලෝකෙන් ගොඩ යන්නේ. එහෙම ක්‍රවුම් ගහන්නේ මනුස්ස ලෝකෙට මේ එන්නේ අපි.
එහෙම ඇවිල්ලා තමයි දැන් අපි මේ මත් වෙලා ඉන්නේ මේ දන්න පේන ටිකට. ඉතින් මේ ඇත්ත ස්වභාවය අර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු නිසා අපි දැන් මේක ඉගෙනගෙන තියෙනවා. ඉතින් ඒ නිසා මේ උන්වහන්සේගේ නානාදි මුත්තිකත සත්වයන්ගේ නානාදි ඒ සත්‍යයන් ඒ සසර පුරුදු කරපු රටාව හොඳට පේනවා බුදුරජාණන් වහන්සේට කෙනෙක් දකින්නකට. දකින්නකට පේනවා. දැන් ඉතින් අපිට මේ අවස්ථාවල් නැහැ දැන්. එතකොට මේ පේනතික් මානිකේ බඳු අවස්ථාවක් නැහැ. එතකොට අපිට දැන් එහෙමනම් ආඩම්බර වෙන්න මොකුත් තියෙනවද? නැහැ. හිතට ගන්න මොකුත් නැහැ. හරි විදියට තේරුම් ගත්තොත් අපි හැමෝම එක එක්කෙනා ඊටාම අසරණයි. ඊටාමත්ම අසරණයි. ඒතර මේ අසරණ භාවයට තියෙන පිළිසරණ තමයි බුදුරජාණන් වහන්සේව සරණ යන්න ලැබීම. ඉතින් මේ සරණ ගියපු බුදුරජාණන් වහන්සේගේ ඥාන තමයි දැන් ඔය අපි ඊගෙන ගනිමින් සිටියේ. පළවෙනි ඥානයේට අපි කිව්වේ විය හැකි තැන් නොවිය හැකි තැන් ගැන ඒ ආකාරයෙන්ම උන්වහන්සේ දන්නවා. අතීත අනාගත වර්තමාන කර්ම විපාක හේතු වශයෙන් තැන් වශයෙන් ඵල දෙන ආකාරය උන්වහන්සේ ඒ විදිහටම දන්නවා. සියලු තැන්වල උපදින ප්‍රතිපදාව සියලු තැන්වලට යන ප්‍රතිපදාව උන්වහන්සේ ඒ විදිහටම දන්නවා. අනේක ධාතු නානා ධාතු ලෝකේ උන්වහන්සේ ඒ විදිහටම දන්නවා. සත්‍යංගේ නානාදි මුත්‍තිගත බව ඒ විදිහටම දන්නවා. දැන් අපි ඥාන කීයක් ඉගෙන ගත්තද? ඥාන පහයි. ඊළඟ එක තමයි පරසත්තානං පරපුග්ගලානං ඉන්ද්‍රිය පරෝ පරියත්තං යථා භූතං පජානාති. මේ බාහිර සත්වයන්ගේ බාහිර පුද්ගලයන්ගේ අභ්‍යන්තරී ගුණේ මොන විදිහට තියෙන්නේ කියලා උන්වහන්සේ දන්නවා. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් දැන් මෙතන ඉන්න ඔක්කොගෙම එක එක්කෙනා තුළ සංසාරේ පුරුදු කරපු එක වීරිය ඉස්මතු වෙලා ඇති. එහෙම නැත්නම් පැහැදෙන ස්වභාවය ඉස්මතු වෙලා ඇති. ඒක හිත එකඟ වෙන බව. එහෙම නැත්නම් නෝනින් විමසන බව මොකක් හරි එකක් තියෙන පුරුදු කරපු එක. නමුත් මේ වෙන කවුරුවත් මේ ලෝකේ කවුරුවත් දන්නේ නැහැ ඒක. ඒක දන්නේ කවුද? බුදුරජාන් වහන්සේ දන්නේ. පරසත්තානම් පරපුග්ගලානම් ඉන්ද්‍රිය පරෝ පරියත්තං. බාහිර සත්‍යයන්ගේ බාහිර පුද්ගලයන්ගේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ අඩු වැඩි බව. උන්වහන්සේ දන්නවා. ඒකයි උන්වහන්සේට කෙනෙක් දකින්නකටම උන්වහන්සේ පුදුමයි, හරීම පුදුමයි. වදා ගන්න බෑ අපිට. සමහර අයට ධර්මය අවබෝධ කරගන්න වචන දෙකයි කියන්නේ. දවසක් එනවා භික්ෂුවක්. භාග්‍යවතුන් වහන්සේ මම මේ හුදකලාවේ ඉන්න යන්න හදන්නේ. මට ධර්මයක් දේශනා කරන්න කියනවා. එහෙනම් මහාන එහෙනම් භික්ෂුව මේක මතක තියාගන්න කියනවා. බැඳුනොත් ඔබ බැඳෙන්නේ මායයට. නිදහස් වුණොත් ඔබ නිදහස් වෙන්නේ මායයෙන්. ඔන්න ඕක ගිහිල්ලා අවබෝධ කරන්න. උච්චරයි බණ. ඒතර කියනවා එතනදී මේ ස්වාමීන් වහන්සේ කියනවා භාග්‍යවතුන් වහන්සේ මට අවබෝධ වුණා කියනවා. විනාඩියක් ගියේ නැහැ. ඔබට අවබෝධ වෙන්නේ කොහොමද කියලා අහනවා. භාග්‍යවතුන් වහන්සේ මම රූපෙට බැඳුනොත්, වේදනාවට බැඳුනොත්, සංඥාවට බැඳුනොත්, සංස්කාරයට බැඳුනොත්, විඥාණයට බැඳුනොත් මායයට බැඳුනා වෙනවා. භාග්‍යවතුන් වහන්සේ මම රූපෙන්, වේදනාවෙන්, සංඥාවෙන්, සංස්කාරයෙන්, විඥාණයෙන් නිදහස් වුණොත් මායයෙන් නිදහස් කියනවා. ආ භික්ෂුව හරි. දැන් ගිල්ල යන්න කියනවා. විවේකයෙන් ඉන්න දැන් උක අවබෝධ කරන්න කියනවා. සුළු කලයි රහතන් වහන්සේ නමක්. දැන් බලන්න හරි ඒ කියන්නේ උන්වහන්සේ හරියටම දන්නවා ඒ කෙනාට ඒ අවබෝධ වෙන්න උවමනා කරන පාවිච්චි කරන්න තියෙන වචනේ. අපි මොකක්වත් දන්නේ නැහැ සාමාන්‍ය ලෝකේ. දැන් සමහරට අපි දන්නේ නැතුව සමහරට කෙනෙකුට වචනයක් කියනවා. ඒ වචනේ ඇති එයා ආත්ම ගානක් පස්සෙන් පන්නන්න. මට මේක අරක කිව්වනේ කියලා. එහෙම වෙනවද නැද්ද? සමහරට අපි කියන්නේ මෙයාට කේන්ති යන හොඳටම ගැටෙන වචනයක් අපි කියනවා. එතකොට එයාගේ තියෙන අර ඇතුලේ ඇංජිමට ඒක හොඳට සෙට් වුණා. එතන මොකද වෙන්නේ? ඕ ගාලා ද්වේෂේ. එහෙම වචනෙට වෙන්නේ නැද්ද? සමහර අය හොඳට එනවා මේ යන්තම් වචනයක් එහෙම මෙහෙන් යාන්තම් ගෑවෙන්න බෑ. ප්‍රශ්න බවට පත් වෙන අවස්ථා නැද්ද? තියෙනවනේ. බලන්නේ අර සංසාරේ එක එක්කිනා පුරුදු කරපු රටාවේ.
ඒ රටාවට යන්නේ. එහෙම ගිහිල්ලා දැන් මේ ජීවිතේ ගොඩාක් අය මේ කර්මයට බැඳිලා තමයි අපි වාසය කරන්නේ. අපි දන්නේ නැහැ නේ කර්මයට බැඳිලා කර්මයේ විපාක විඳ විඳ වාසය කරන. කර්මානුරූපව කසාද බඳිනවා. කර්මානුරූපව ළමයි හම්බ වෙනවා. කර්මානුරූපව රස්සාල් කරනවා. කර්මානුරූපව ගෝලුවේ ඇවිල්ලා මහාන වෙනවා. කර්මානුරූපව ස්ථාන හදනවා. මේ හැම දෙයකටම බලපාලා තියෙන මොකද්ද? කර්මය. කර්මානුරූප බව බලපාලා. දැන් බුදුරජාණන් වහන්සේට ඒක බලපෑවේ නැද්ද? ඒ උන්වහන්සේ සම්බුද්ධත්වයටපත් වෙලා බරණස ඒ 61ම ධර්ම ප්‍රචාරයට පිටත් කළා. ඊට පස්සේ උරුවෙල් දනව්වට වැඩලා උරුවෙල් දනව්වෙන් ජටිල දමනය කළ 19ත් එක්ක ගයාශීර්ෂයට ගිහිල්ලා ගයාශීර්ෂයේ පිරිස ඔක්කොම රහතන් වහන්සේලා බවට පත් වෙලා ඒ පිරිසත් එක්ක වේලුවනේට වඩිනවා. රජගහ නුවරට. රජානක වැඩියෙන් පස්සේ මෙන්න එනවා. කවුද ඉන්නේ? උපතිස්ස කෝලිත 250 පිරිසම ගේනවා. කවුද ඉන්නේ? අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා. ඒතර බලන්න කර්මානුරූප බලපෑමක් නැද්ද? තියෙනවානේ. ඒවෙන් මිදෙන්න බෑ ලෝක සත්‍යයට. ඒ ගානට ඔක්කොම සිද්ධ වෙනවා. දැන් රජගහනුවර වෙන්නකොට මෙන්න මේ සවැත්නුවර හිටපු සිටුතුමා මෙන්න රජගහනුවරේ බිස්නස් වලට මුණ ගැහෙනවා. ඒතර මෙණ්ඩක නුවර හිටිය ඒ මෙණ්ඩක සිටු පුත්‍රයාගේ මේ දුව විසාකා. එතකොට බුදුරජාන් වහන්සේ කාලේ පුංචි අවුරුදු 7 දී රහත් වෙනවනේ. සෝවාන් වෙනවනේ. එතකොට බලන්න මේ ඔක්කොම ගානට වෙන හැටි ඒ කාලේට ගානට ඉපදිලා. ඒ පින්වන්ත විදියට ඒ තැන්වල උපන්න. හැබැයි අපිත් මේ ඉපදිලා තියෙන විදිය ගත්තොත් එහෙම මේ කාල පරිච්ඡේදයේදී මේ පෘථුවියේ සමස්ත පෘථුවිය අපි ගමු නිකන් පෘථුවිය කියලා ලෝකගෝලේ. ඕකේ එක එක රටවල ජීවත් වෙන මිනිස්සුත් එක්ක අපිත් මනුස්සාත්ම ලැබුණා කියලා හිතන්න. ඒතර අපිට ලැබිච්ච දේවල් අතර අග්‍ර මොකද්ද? ධර්මය නේද? මේ ධර්මයේ හම්බුනේ නැත්තම් සාමාන්‍ය මිනිස්සු වගේ අපිත් කාලා පොඩි ගයක් හදාගෙන පාරේ තියෙන දේවල් සාප්පුව තියෙන දේවල් බල බල හූල්ල කන්න බැරි වෙච්ච කෑම ගැන හූල්ල අදින්න බැරි වෙච්ච ඇඳුම් ගැන හූල්ල යන්න බැරි වෙච්ච වාහන ගැන හූල්ල හදන්න බැරි වෙච්ච ගෙවල් ගැන හූල්ල ඉගෙන ගන්න බැරි වෙච්ච විෂයන් ගැන හූල්ල බලන්න බැරි වෙච්ච නාට්‍ය ගැන හූල්ල අපිට ඉන්න වෙන්නේ. අද අපිට ඒවෙන් බැහැර වෙලා ඉන්න පුළුවන් කමක් නැද්ද? ඒවා කෙරේ අපිට නිකන් මධ්‍යස්ථ බලන්න බැරිද අද? ඒ මොකද හේතුව? ඊට වඩා ශ්‍රේෂ්ඨ දෙයක් අපිට කියවන්න පුළුවන් වෙච්ච නිසා. ධර්මයේ ලැබිච්ච නිසා. නැත්තම් තියෙන බාහිර දේ දිහා බලාගෙන හූල්ලනවා, ලබා ගන්න දේ බැරි වෙච්ච දේවල් හිතෙන් මවාගෙන තෘප්තියක් විඳිනවා. ඕකනේ මේ මනසේ තියෙන්නේ. ඉතින් මේ මායාවට අහුවෙච්ච අපි මේක මායාවක් කියලා තේරුම් ගන්න උදව් වුනේ නැද්ද මේ ධර්මය? මේ ධර්මයේ තමයි උදව් වෙන්නේ. ඒ නිසා අද දවසේ අපි ඉගෙන ගත්ත ඥාන 6ක්. මොනවද මේ ඥාන 6? ඔව්. වේ හැකි නොවේ හැකි තැන් ගැන ඒ අයුරින්ම දන්නා ඥානය. පළවෙනි එක. දෙවෙනි එක අතීත අනාගත වර්තමාන කර්ම විපාක විපාක වශයෙන් තැන් වශයෙන් ඵල දෙන ආකාරය ඒ අයුරින්ම දන්නා ඥානෙ. 3 සියලු තැන් වලට යන ප්‍රතිපදාව ඒ අයුරින්ම දන්නා ඥානෙ. 4 අනේක ධාතු නානා ධාතු ලෝකය ඒ අයුරින්ම දන්නා ඥානෙ. 5 සත්වයන්ගේ නානාදි මුත්තික බව ඒ අයුරින්ම දන්නා ඥානෙ. 6 බාහිර සත්‍යයන්ගේ බාහිර පුද්ගලයන්ගේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ අඩු වැඩි බව ඒ අයුරින්ම දන්නා ඥානෙ. අද අපි මේ ඥාන 6 ඉගෙන ගත්තා. අපිට මේ බුදුරජාණන් ඒ දසබල ඥාණයෙන් යුතු බුදුරජාණන් වහන්සේගේ සරණ අපට මේ ජීවිතයේ තුලත් ඉදිරි ජීවිතවලත් ඒ අයුරින්ම ලැබේවා. සාදු සාදු. තවත් මෙවැනි ධර්මදේශනා නැරඹීමට නමෝ බුද්දාය YouTube channel එක subscribe කරන්න.